හරි සුබ සන්ධ්‍යාවක් වේවා. සුබ දර්ශනයක් වේවා ළමයි. හරිද? පුරුද්දට සන්ධ්‍යාවක් වේවා කියලා කිව්වේ. හරි. එතකොට ඔන්න අපි අද පටන් ගන්නවා පුතේ අලුත්ම විෂය මූල්‍ය ගිණුම්කරණය. එතකොට අපි පසුගිය මාසයේ පුරාවටම අපි කතා කළේ නෑ පුතේ ගිණුම්කරණය පිළිබඳව. අපි කතා කළේ ව්‍යාපාර ගණිතය හා සංඛ්‍යානයත්, ව්‍යාපාර පරිසරයත්, ආර්ථික විද්‍යාව. මේ කියන විෂයන් තුන විතරයි. එතකොට ඔන්න පුතේ අපි අද ඉඳන් මූල්‍ය ගිණුම්කරණය කියන විෂය කතා කරනවා. මම හිතනවා මේ වෙනකොට ඔයගොල්ලෝ ටියුට්ස් අරන් නැති කියලා. එතකොට ඔයගොල්ලන්ට පුතේ හම්බෙලා ඇති මෙන්න මේ වගේ ටැබ්ලි පාට පිට කවර එකකින් යුත් ටියුට් එකක්. එතකොට ඒක ඇතුලේ ගත්තාම තියෙනවා පුතේ මූල්‍ය ගිණුම්කරණය නැත්තම් ෆයිනෑන්ෂල් ඇකවුන්ටිං කියලා මෙන්න ඇතුලේ සඳහන් වෙලා ඇති. හරි. එතකොට පුතේ මොකද්ද පුතේ මේ ගිණුම්කරණය කියලා කියන්නේ? දැන් මෙතන ඉන්න පුළුවන් නේ පුතේ සාමාන්‍ය පෙළ විභාගයට කොමර්ස් නොකරපු කෙනෙක්. කියන්නේ ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය නොකරපු කෙනෙක් ඉන්නත් පුළුවන්. O level කොමර්ස් කරපු අය ඉන්නත් පුළුවන්. හරිද? එතකොට O level කොමර්ස් කරපු අය නම් ගිණුම්කරණය ගැන යම්කිසි දෙයක් දන්නවා. හැබැයි O level කොමර්ස් නොකරපු කට්ටිය ගිණුම්කරණය ගැන නෙමෙයි මේ කිසි දෙයක් ගැන මොකොත් දන්නේ නැහැ. හරි. ප්‍රශ්නයක් නැහැ පුතේ. අපි ඉගෙනගෙන යන් හරියට මොකක්ද මේ ගිණුම්කරණය කියන්නේ කියලා. හරිද? රයිට්. දැන් සමහරුන්ට ඇති පුතේ මේක ගැන නිකන් නරක අවබෝධයක්. accounting කියලා කියන්නේ අමාරු සබ්ජෙක්ට් එකක්. මේක අල්ලගන්න බැරි සබ්ජෙක්ට් එකක්. මේක ගොඩක් දරුණුයි. ඒ කියන්නේ ඔය 9 වසරෙන් 10 වසරට එනකොට ඔයගොල්ලන්ට කොමර්ස් තෝරගන්න තියෙනවනේ. එතකොටත් ඔයාගේ ඔළුවට වැටෙන එක විසබීජයක් තමයි යෝග. කොමර්ස් අමාරුයි. කොමර්ස් අමාරුයි. අද ගණන් හදන්න දිනවා ඒවා තේරෙන්නේ නැහැ. පුතේ එහෙම අමාරුවක් නැහැ. accounting අමාරුයි තමයි. ඒ ගොඩක් ඉස්සරහට යනකොට. ඉස්සරහට යනකොට තමයි accounting අමාරු වෙන්නේ. ඒ කියන්නේ ඔයාට නෙමෙයි තව ඔයා A level ඉවර වෙලා double AT second එකේ third එකේ chartered වල ඉස්සරහට යනකොට පුතේ accounting අමාරුයි. හරිද? එහෙම නැතුව මේ ගණකාධිකරණය නැත්නම් ගිණුම්කරණය කියලා කියන්නේ බොහොම සරල දෙයක්. හරිද? අපිට ලේසියෙන් අල්ල ගන්න පුළුවන් දෙයක්. හරි. එහෙනම් පුතේ මොකද්ද මේ ගිණුම්කරණය කියලා කියන්නේ? මොකද්ද මේ ගිණුම්කරණය කියලා කියන්නේ? ගිණුම්කරණය. දැන් පුතේ අපි නිකන් සරලවම හිතමු. දැන් අපි හිතමු ඔයා මොකක් හරි පුංචි වැඩක් පටන් ගන්නවා. හරිද? අපි හිතමු ඔයා එක්කෝ ෆෝන් බිස්නස් එකක් කරනවා. හරිද? ඔයා අඩු ගානට ෆෝන් අරගෙන ඒකේ පොඩි රිපෙයාර් එකක් දාලා ඔයාගේ වැඩි ගානකට විකුණනවා. හරිද? රයිට්. එතකොට දැන් මේකෙදි ඔයාට දරන්න සිද්ධ වෙන වියදම් මොනවද? ඊට පස්සේ ඔයාට සල්ලි හම්බුනේ කොහෙන්ද? මෙන්න මේ දේවල් සමහර වෙලාවට ඔයා ලියා ගන්න නැතුව යනවා වෙන්න පුළුවන්. නමුත් සමහරව ඉන්නවා මේ සඳහා වියදම් වෙච්ච හැමදේම ලියලා තියාගන්න මිනිස්සුත් ඉන්නවා. පිරිසකුත් ඉන්නවා. එතකොට හරි. එතකොට දැන් පුතේ දැන් අපි කතා කරන්නේ ඔයාගේ පුංචි බිස්නස් එකක් ගැන. හරිද? එතකොට ඔයාට දරන්න සිද්ධ වෙච්ච වියදම් හැම දෙයක්ම ඔයා ලියනවා. ඒ වගේම ඔයාට සල්ලි හම්බුනේ කොහෙන්ද කියලා ඔයා ලියා ගන්න. එහෙම ලියාගෙන ඔයා කිසියම් දවසකට පස්සේ හරි මාසයකට පස්සේ හරි ඔයා කවදා හරි ඔයා බලනවා මට මේකෙන් කොච්චර ලාභයක් තියෙනවද කියලා. දැන් ඇත්ත කතා ගත්තොත් නම් අපි ඔය කොහෙවත් ලියන්නේ නැහැ. අපි මතකේ තියාගන්න. මේ මම රුපියල් 5000ට ගත්තා රුපියල් 7000ට විකුණා රුපියල් 2000ක් මට ලාභයි. ඒ වගේ. හරි. රයිට්. එතකොට දැන් මේක ගිණුම්කරණයට අදාළ වෙන්නේ කොහොමද? දැන් පුතේ වර්තමානයේ ගත්තම අපිට තියෙනවා එක එක ජාතියේ ව්‍යාපාර. අපිට තියෙනවා එක එක ජාතියේ ව්‍යාපාර. මොකද්ද පුතේ ව්‍යාපාරයක් කියලා කියන්නේ? ව්‍යාපාරයක් අවශ්‍යතා හෝ උවමනා තෘප්තිමත් කරන ඕනෑම කටයුත්තක් අපිට ව්‍යාපාරයක් කියලා කියන්න පුළුවන්. හරි. මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන ඕනෑම කටයුත්තක්. එතකොට පුතේ මේ ව්‍යාපාර ගත්තොත් හරිද? මේ ව්‍යාපාර කියන එක ගත්තොත් මේ ව්‍යාපාර තියෙන්න පුළුවන් නිෂ්පාදන ව්‍යාපාර විදියට. එහෙම නැත්නම් මේ ව්‍යාපාර තියෙන්න පුළුවන්
සේවා ව්‍යාපාර විදියට. සේවා ව්‍යාපාර විදියට. right. දැන් මේ කියන්නේ පුතේ දැන් ඔයා නිකම් බලන්න නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය වෙන තැනක් නම් අපි කියනවා පුතේ ඒක නිෂ්පාදන ව්‍යාපාරයක් කියලා. හරිද? දැන් අපි හිතමු කේබල් කම්පැනි එකකින් අර ලොකු කර්මාන්ත ශාලාවල හැදලා කේබල් රෝල් එළියට එනවා. නැත්තම් ඔයගොල්ලෝ ඉස්කෝල ට්‍රිප් එකකට ගිහින් ඇතිනේ ඔය මේ ලක්ස්ප්‍රේ කර්මාන්ත ශාලාවට ඔය කිරිපිටි. හරිද? නැත්තම් බිස්කට්, මංචි මැලිබන්. එතකොට මේ තියෙන නිෂ්පාදන කර්මාන්ත, නිෂ්පාදන ව්‍යාපාර. ඒ කියන්නේ මොකක් හෝ නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. හැබැයි සමහර දේවල් තියෙනවා පුතේ සේවා ව්‍යාපාර. ඒ කියන්නේ සේවාවක් සපයන. සමහරට ඒක හෝටලයක් වෙන්න පුළුවන්. සමහරලාට ඒක බැංකුවක් හෝ වෙනත් මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. ෆිනෑන්ස් කම්පැනියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ටියුෂන් පන්තියක් වෙන්න පුළුවන්. දැන් පුතේ මේ ව්‍යාපාරයක්. දැන් මේ ව්‍යාපාරයක්. ඔයා සල්ලි ගෙවලා ටියුට් අරගෙන ඔයා ඉගෙන ගන්නවා. දැන් අපිට ෆිසිකල් හම්බෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි ඔන්ලයින් හරහා හරි අපි මේ ව්‍යාපාරය කරනවා. එතකොට මෙන්න මේ જાතියේ ව්‍යාපාර රාශියක් පුතේ අපිට දකින්න පුළුවන්. ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම එක එක જાතියේ ව්‍යාපාර. එක එක જાතියේ ව්‍යාපාර ගොඩක් අපිට දකින්න පුළුවන්. එතකොට මේ ව්‍යාපාර මේ ආර්ථිකය තුල ක්‍රියාත්මක වෙනකොට ඒ වගේ කාර්ය සාධනය, ඒ වගේ මූල්‍ය తত্ত্বය, නැත්නම් ඒ වගේ අනාගත සැලසුම් පිළිබඳව සකස් කරන්න ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා පුතේ තොරතුරු. ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා මේ ආයතනයේ තොරතුරු. මොන තොරතුරුද? අපි කියනවා පුතේ මූල්‍ය තොරතුරු කියලා. මූල්‍ය තොරතුරු. එතකොට පසුගිය වර්ෂයේ මේක ලාභයිද? නැත්නම් පසුගිය වර්ෂය තුල මේක අලාභයිද? අපිට මේ බිස්නස් එක තව ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වේද? අපි කාට හරි ගොඩක් ණයයිද? අපි කාට හරි සල්ලි ගෙවන්න තියෙනවද? නැත්නම් අපිට කොහෙන් හරි සල්ලි ලැබෙන්න තියෙනවද? එහෙනම් මෙන්න මේ හැම තොරතුරක්ම ලබා ගන්න පුළුවන් මාර්ගය මොකද්ද පුතේ? මේ කියන ගිණුම් කරණය. මේ කියන ගිණුම් කරණය. මේකෙන් තමයි පුතේ අපිට අවශ්‍ය කරන හැම තොරතුරක්ම අරගෙන අපේ ඉදිරි අනාගත සැලසුම් පිළියෙල කරලා මේ ආයතනය මොන ආකාරයකටද ගමන් කරන්න ඕන කියන එක තීරණය කරන්න පුළුවන්. එහෙනම් මොකද්ද පුතේ ගිණුම් කරණය කියලා කියන්නේ? මොකද්ද ගිණුම් කරණය කියලා කියන්නේ? පුතේ ආයතනයක තියෙන්න පුළුවන් මූල්‍ය තොරතුරු මේවා රැස් කරලා වාර්තා කරලා වර්ග කරලා සාරාංශ කරලා විශ්ලේෂණය කරලා තොරතුරු බලාපොරොත්තුවෙන් ඉන්න පාර්ශවයන්ට ලබා දීමේ ක්‍රියාවලිය තමයි පුතේ ගිණුම් කරණයක් කියලා කියන්නේ. ගිණුම් කරණයක් කියලා කියන්නේ. හරිද? මේ සරලවම මම මේවාට කියන විදිය. හරිද? දැන් අපිට පුතේ මේ මූල්‍ය තොරතුරු පිළිබඳ අපිට හතර වටේම තොරතුරු ගන්න පුළුවන්. දැන් අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ. දැන් ඔයාගේ ෆෝන් බිස්නස් එක පැත්තකින් දාමුකෝ. අපි කරනවා පුතේ පුංචි බේකරියක්. මම ආර්ථික විද්‍යාලෙත් ගත්ත පුතේ බේකරියනේ. හරිද? අපේ ගෙදර බේකරි නැහැ. හරි. නමුත් ඔයාට ලේසියෙන් කියලා දෙන්න පුළුවන් හින්දා මම මේ බේකරියක් ගන්නවා. එතකොට මේ බේකරියේ අපිට දරන්න සිද්ධ වෙච්ච තොරතුරු අපි ඉස්සෙල්ලාම පුතේ රැස් කර ගන්නවා. අපි ඉස්සෙල්ලාම රැස් කර ගන්නවා. දැන් මොනවද මේ තොරතුරු? දැන් බේකරියක් ගත්තොත් පුතේ අපිට පිටි අර ගන්න වෙනවා. අපිට ඊස්ට් අර ගන්න වෙනවා. අපිට සීනි, ලුණු ඔය වගේ දේවල් ගොඩක් ගන්න වෙනවා. වැඩ කරන මිනිස්සුන්ට පඩි ගෙවන්න සිද්ධ වෙනවා. ඈ පෝරණුවට දර දාන්න සිද්ධ වෙනවා. හරි. චූම්පාන් ත්‍රිවිල් එකට පෙට්‍රල් ගහන්න සිද්ධ වෙනවා. හරිද? ඔය වගේ ගොඩක් වියදම් තියෙනවා. එහෙනම් මේ වියදම් හා ආදායම් මේවට අදාළව මූල්‍ය තොරතුරු අපි ඉස්සෙල්ලාම පුතේ රැස් කරගන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම රැස් කරගන්න ඕනේ. රැස් කරගන්න ඕනේ. එහෙනම් කොහෙන්ද පුතේ රැස් කරගන්නේ? අපි රැස් කරගන්න පුතේ අපිට ලැබෙන ওই පුංචි පුංචි බිල්පත් වලින්. හරිද? දැන් පිටි ගෙනාවෙන් පස්සේ අපිට හම්බ වෙනවා කඩෙන් බිලක්. පිටි මිටි මෙච්චරක් ගෙනාව එකක් රුපියල් මේක මෙච්චර ගානේ මෙච්චරයි. ඊට පස්සේ සීනි ගෙනාව බිල මෙච්චරයි.
ඊට පස්සේ වැටුප් ගෙවනකොට අපි පොඩි ડોකියුමන්ට් එකක් පාවිච්චි කරනවා පුතේ. මෙයාට අපි මෙච්චරක් වැටුප් ගෙවුවා. එහෙනම් අපි ඒක ලියා ගන්නවා මෙන්න මෙච්චර වැටුපක් අපිට මේ වියදමක් විතර ගිහිල්ලා තියෙනවා කියලා. ඊට පස්සේ අපි ඔය හදපු නිෂ්පාදිත පාන් බනි ਸਰව මේ ඔක්කොම විකුණනයින් පස්සේ කඩවල වලට දැම්මම අපි ඒගොල්ලන්ට දෙනවා බිල් එකක් ලියලා. මෙන්න ඔයාගේ කඩේට පාන් 20යි මාළු පාන් 10යි කිඹුලා බනිස් 5යි. මෙන්න මෙච්චර තමයි ගාණ. එයාට කොපියක් දීලා අපි ගාවත් කොපියක් තියා ගන්නවා. ඒ කියන්නේ පුතේ අපිට සල්ලි හම්බෙච්ච විදිය, ආදායම ලැබිච්ච විදිය. එහෙනම් අන්න ඒ තොරතුරු, ඒ හම්බෙන බිල් කෑලි ලදුපත් මේ සියලුම දේවල් අපි එක් රැස් කර ගන්නවා. අන්න පුතේ රැස් කර ගැනීම. ඊළඟට එහෙම රැස් කරගත්ත තොරතුරු පුතේ අපි වාර්තා කරනවා. අපි මොකක්ද කරන්නේ? අපි වාර්තා කරනවා. කොහෙද වාර්තා කරන්නේ? පුතේ මේවා වාර්තා කරන්න අපිට තියෙනවා මූලික සටහන් පොත් කියලා දෙයක්. අපි ඉස්සරහට කතා කරනවා. මේ රැස් කරගන්න දේවල් අපි රැස් කරගන්නේ කොහෙන්ද? මූලාශ්‍ර ලියවිලි වලින්. අර මම කියපු ලදුපත්, බිල්පත් ඒ හැමදේම පුතේ අපි කියනවා මූලාශ්‍ර ලියවිලි කියලා. ඒ වගේ ගන්න තොරතුරු අපි වාර්තා කරනවා පුතේ මූලික සටහන් පොත්වල. මූලික සටහන් පොත් කියලා දෙයක් තියෙනවා. මම නිකන් ඔයාලට කියන්නම්. පස්සේ අපි ඉගෙන ගන්නවා මේවා. ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, ආපසු එවුම්, ආපසු යවුම්, මුදල් පොත, පොදු ජර්නලය මෙන්න මේ වගේ පුතේ මූලික සටහන් පොත් වගේක් තියෙනවා. මූලික සටහන් පොත්වල අපි මේක වාර්තා කරනවා. වාර්තා කරනවා. ඊට පස්සේ පුතේ අපි මේවා වර්ග කරනවා. වර්ග කරනවා. දැන් මේ මූලික සටහන් පොත්වල අපි සටහන් කරගත්තු දේවල් පුතේ අන්තිමට ඒක අපි මාරු කර ගන්නවා පුතේ ලෙජර් ගිණුම් වලට. ලෙජර් ගිණුම් වලට. ලෙජර් ගිණුම් වලට මාරු කරලා අපි ඒක පුතේ අන්තිමට තුලනය කර ගන්නවා. දැන් මම මේ කියන දේවල් වලට බය වෙන්න එපා. හරිද? අපි මේ ඉස්සරහට කරන දේවල් මේ සම්පූර්ණ මේ ක්‍රියාවලියක් තමයි මම මේවට සරලව කියලා දෙන්නේ. හරිද? මේ අපි වර්ග කරනවා. අන්න ඊට පස්සේ පුතේ අපි මේව සාරාංශ කරනවා. සාරාංශ කිරීම. ඒ කියන්නේ මේ ලෙජර් ගිණුම් වල අපි සටහන් කරගන්න දත්ත සියල්ලම අපි කිසියම් කාල පරිච්ඡේදයක් අවසානයේදී. ඒ කියන්නේ ඒක මාසයක් අග වෙන්න පුළුවන්, නැත්නම් මාස 6ක් අග වෙන්න පුළුවන්, අවුරුද්දක් අග වෙන්න පුළුවන්. හරිද? නැත්නම් දිනපතා වෙන්න පුළුවන්. හරිද? එහෙනම් ඒ වර්ග කරගත්තු සියලුම ලෙජර් ගිණුම් වල එකතුන් වලින් අපි ශේෂ පිරික්සුමක් හදා ගන්නවා. ශේෂ පිරික්සුමක් හදා ගන්නවා. ඒ හදාගත්ත ශේෂ පිරික්සුමෙන් පුතේ අපිට පුළුවන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරගන්න. ඒක තමයි පුතේ අපි accounting වල අන්තිමටම කරන්නේ. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා. මොනවද මේ මූල්‍ය ප්‍රකාශන කියලා කියන්නේ? ඒක තියෙනවා පුතේ ආදායම් ප්‍රකාශය කියලා එකක්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා එකක් තියෙනවා. ඔයාලට කතා කරන්න තියෙන දැන් එච්චරයි. ඊටු ඒවා පස්සේ කතා කරන්නේ. අර උසස් පෙරදී සහ ඩබල් ඒටි දෙවෙනි අදියරේදී කතා කරනවා. දෙවෙනි තුන්වෙනි අදියරවලදී. එතකොට මේ මූල්‍ය ප්‍රකාශන වලින් මොනවද පුතේ ඉදිරිපත් කරන්නේ? මේ බේකරිය කරන කාල පරිච්ඡේදය තුල නැත්තම් අපි හිතමු මේ බේකරිය කරන කාල පරිච්ඡේදයෙන් අපිට අදාළ වෙන්නේ මෙන්න මේ කාලය. මොකද්ද මේ කාලය? 1/1/2020 සහ 12/31/2020. ඒ කියන්නේ 2020 ජනවාරි 1 වෙනිදා ඉඳන් 2020 දෙසැම්බර් 31 වෙන කාල පරිච්ඡේදය දක්වා මේ ව්‍යාපාරේ ලාභය කොච්චරක් තියෙනවාද? ලාභය කොච්චරක් තියෙනවාද කියලා පුතේ අපිට මේ මූල්‍ය ප්‍රකාශන වලින් බලා ගන්න පුළුවන්. සාරාංශ කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කාල පරිච්ඡේදයේ පුරාවට මූල්‍ය තත්ත්වය මොන වගේද? ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ කොච්චර වත්කම් තියනවාද මේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට? මේ ව්‍යාපාරයේ කොච්චර බාහිර වගකීම් තියනවද? අපි පිටට කොච්චර ණයයිද? මේ ව්‍යාපාරයේ සතුව අපිට තියෙන ප්‍රාර්ථනා නැත්නම් අපේ තියෙන හිමිකම කොච්චරද? මෙන්න මේ හැම දෙයක්ම පුතේ අපිට හොයාගන්න පුළුවන් මූල්‍ය ප්‍රකාශන වලින්. ඒ කියන්නේ මේ සාරාංශ කිරීම වගේ. ඊට පස්සේ පුතේ අපි මොකද කරන්නේ? අපි මේක විශ්ලේෂණය හා විවරණය කරනවා. විශ්ලේෂණය හා විවරණය.
ඒ කියන්නේ මොකද්ද පුතේ? අපිට දැන් මේ තියෙන තොරතුරු වලින් නැත්නම් අපි මේ හදාගත්තු මූල්‍ය ප්‍රකාශන වලින් ගත්තු මූල්‍ය තොරතුරු අපි පුතේ සංසන්දනය කරනවා. වෙන තරඟකාරී ආයතන එක්ක නැත්නම් අපිට අවශ්‍ය කරන වෙනත් ගිණුම් කරන අනුපාත හොයාගන්න. ඒ කියන්නේ අපි ඇනලයිස් කරනවා පුතේ අපේ බිස්නස් එක. අපි මේ කරගෙන යන දේ ඇත්තටම සාර්ථකයිද? දැන් සමහර ව්‍යාපාර තියෙනවා පුතේ පටන් ගත්ත ගමන්ම ලාභ හම්බෙන්නේ නැහැ. හරිද? මම උදාහරණයක් වඩ කියන්නම්. දැන් ඔය තරුපහේ හෝටල් තියෙන්නේ. හරිද? තරුපහේ හෝටලයක් පුතේ පටන් ගන්න දැන් විශාල වියදමක් දරනවානේ. හරිද? ලොකු වියදමක් දරනවා. හරිද? ඔයාට නිකන් ඉලක්කම් වලින් ලියලා කියව ගන්න බැරි තරමේ වියදමක් දරනවා. හරිද? එතකොට මේ වියදම දරලා පුතේ මේ හෝටලේ හැදුවෙන් පස්සේ මේක ආරම්භ කරනවා, ස්ටාර්ට් කරනවා. ඊට පස්සේ පුතේ ඔන්න ගෙස්ට්ලා එනවා, ඇවිල්ලා කාලා බීලා ඉඳලා යනවා, පූල් එකේ නානවා, ඔක්කොම කරලා යනවා. හැබැයි පුතේ අපිට පළවෙනි අවුරුද්දම ලාභයක් හම්බෙයිද? නෑ පුතේ, අපිට ලාභයක් හම්බෙන්නේ නෑ. ඒ කියන්නේ ඒගොල්ලොත් ඒක මේ වෙද්දිම ෆෝකාස් කරලා තියෙන්නේ, පුරෝගතනය කරලා තියෙන්නේ. අපිට සාමාන්‍යයෙන් ලාභයක් ගන්න නම් අවුරුදු 15ක්වත් යනවා, නැත්නම් අවුරුදු 7ක් 8ක්වත් යනවා. නේ? දැන් ඔයා බලයි මොන කෙහෙම් වලටද එහෙනම් මේ බිස්නස් කරන්න කියලා. ඈ බිස්නස් එකක් පටන් අරන් අවුරුදු 8ක් යනකම් ඉන්න ඕනද ලාභයක් ගන්න කියලා. නෑ පුතේ. දැන් එතනදී වෙන්නේ විශාල පිරිවැයක් දරලා අපි ව්‍යාපාරයේ පටන් ගත්තයින් පස්සේ අපි බලනවා අපේ ආයතනයේ වියදම් ටික පියවගෙන අපිට යන්න පුළුවන්ද කියලා. එතකොට පුතේ ප්‍රශ්නයක් නෑ. ඇයි අපි මේ වෙන විට ලෝන් අරගෙන බැංකු ණය අරගෙන වෙන කොහෙන් හරි ණය අරගෙන අපි එහෙම තමයි මේ ව්‍යාපාරේ පටන් ගන්නෙ. එහෙනම් අර කාල සීමාව තුල මේ ණය ගෙවලා සේවකයන්ගේ පඩි බේරලා අමුද්‍රව්‍ය වියදම් දරලා ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. හැබැයි ප්‍රොෆිට් එකක් නැහැ. ලොස්. හැබැයි අවුරුදු 7 ගියන් පස්සේ පුතේ මේකට ලැබෙනවා අසීමාන්තික ලාභයක්. හරිද? ඉතින් ව්‍යාපාර කටයුතු කරන්න හැම වෙලාවෙම මෙන්න මේ වගේ දුරදැක්මක් සහිතව. එහෙනම් මේ දුරදැක්ම සඳහා ඒ කියන්නේ පුතේ අර ඔයාගේ ගේ ගාව සිල්ලර කඩේ ඉඳන් මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා හැම කෙනෙක්ම මේ කියන දේවල් කරනවා. වෙනස මොකද්ද? ඔයාගේ ගෙවල් ගාව කඩේ ඉන්න අංකල් එයා ගිණුම් කරන්නේ දන්නේ නැහැ. නමුත් එයා දන්නවා එයාගේ ආදායම කොච්චරද, එයාගේ වියදම කොච්චරද, එයාගේ ලාභය කොච්චරද කියලා. හැබැයි අර මහා පරිමාණ ව්‍යාපාරය එයා මොකද කරන්නේ? එයා පුතේ මේ හැමදේම රෙකෝඩ් කරනවා, මේ හැමදේම සටහන් කරනවා. ඒ නිසා එයා කාල පරිච්ඡේදය තුල දරපු හැම දෙයක්ම එයාට පිළිවෙලට අඳුන ගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? මේ කාල පරිච්ඡේදයේ පුරාවට මම සේවක පඩි විතරක් කොච්චර ගෙවලා තියෙනවද? මේ කාල පරිච්ඡේදයේ පුරාවට මම විදුලි බිල් විතරක් කොච්චර ගෙවලා තියෙනවද? මේ කාල පරිච්ඡේදයේ පුරාවට මම බැංකුවට කොච්චර පොලි ගෙවලා තියෙනවද? මේ හැම දෙයක්ම පුතේ අපිට වෙන් වශයෙන් බලන්න පුළුවන්. අපිට ඕන තැනකින් අරගෙන අපේ වියදම් ආදායම් මේ හැම දෙයක්ම බලන්න පුළුවන් පුතේ. එතකොට අන්න ඒක සඳහා තමයි අපි මේ ගිණුම්කරණය කියන එක කරන්නේ. මේ ගිණුම්කරණය කියන එක කරන්නේ. කවුද පුතේ මේ ගිණුම්කරණය කියන එක හොයාගත්තේ? පුතේ ගිණුම්කරණය පියා වශයෙන් හඳුන්වන්නේ ලූකා පැසියෝලි. 1494 තමයි එයා මේ ගිණුම්කරණය පිළිබඳව ග්‍රන්ථයක් නිකුත් කරන්නේ. එයා ගණිතය උගන්වපු කෙනෙක්. එයා ගණිතයත් එක්ක පුතේ මේ ගිණුම්කරණය කියලා දෙයක් තියෙන්න ඕනේ කියලා. හරිද? එයා ග්‍රන්ථයක් සටහන් කරනවා. හරිද? ඒ කියන්නේ මම ওই ටියුට් එකේ දාලා තියෙන පුතේ ගිණුම්කරණ ඉතිහාසය. හරිද? ඕගොල්ලෝ පොඩ්ඩක් කියවන්න. ඒ කියන්නේ ක්‍රිස්ටෝෆර් කොලම්බස් පුතේ ඇමරිකාව හොයාගන්නත් කලින් ඉඳන් තමයි මේ ගිණුම්කරණය කියන දේ තියෙන්නේ. හරිද? දැන් වර්තමානයේ වෙනකොට පුතේ මේක ගොඩක් සංවර්ධනය වෙලා තාක්ෂණයත් එක්කත් බද්ධ වෙලා අපේ ඕනම කෙනෙක්ට ඕනෑම මූල්‍ය තොරතුරක් ලබා ගැනීමේ හැකියාවක් අපිට මේ ගිණුම්කරණය තුලින් ලැබිලා තියෙනවා. හරිද? රයිට්. එතකොට ගන්න බලන්න පුතේ ඔයාගේ ටියුට් එක. ඔයාගේ ටියුට් එක ගත්තාම හරිද? අපි පුතේ මේකෙදී කොටස් දෙකක් කවර් කරනවා. පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමේ කොටසකුයි දෙකම කවර් කරනවා. ඒ කියන්නේ ගිණුම්කරණයේ හැඳින්වීම කියන පළවෙනි පාඩම, දෙවෙනි පාඩමේ පුතේ ගිණුම්කරණ සමීකරණය හා දිත්ත සටහන් න්‍යාය. එතකොට ගිණුම්කරණ සමීකරණයත් අපි මේ ටියුට් එකේ අවසන් කරනවා. හරිද? රයිට්. එතකොට බලන්න පුතේ පළවෙනි පිටුව ගිණුම්කරණයේ හැඳින්වීම.
එතන හිස්තනක් තියලා තියෙනවා. රයිට්. එතකොට අපි ගිණුම් කරණය කියන එක පුතේ අපි මෙතන පොඩ්ඩක් ලියාගෙන යන්න. ඊට පස්සේ අපි ඉස්සරහට තව දුරට වැඩියෙන් මේක ගැන කතා කරනවා. හරි. රයිට්. හරි. ලියා ගන්න පුතේ මේක. තෝරාගත් ගිණුම් කරන ඒකකයක ඇතිවන තෝරාගත් ගිණුම් කරන ඒකකයක ඇතිවන මුදල් නැමැති මාධ්‍යයෙන් පුතේ එතන මුදල් නැමැති මාධ්‍යයෙන් කියලා දෙකක් තියෙනවා. හොඳ එකක් අයින් කරගන්න. ඇති වෙන මුදල් නැමැති මාධ්‍යයෙන් අගය කළ හැකි මුදල් නැමැති මාධ්‍යයෙන් අගය කළ හැකි ගිණුම් කරන යෙදවුම් පිළිබඳ තොරතුරු ගිණුම් කරන යෙදවුම් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම වාර්තා කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම විශ්ලේෂණය හා විවරණය කිරීමත් එසේ සකස් කළ ගිණුම් කරන තොරතුරු විවිධ තීරණ ගැනීම සඳහා තොරතුරු අවශ්‍ය වන ඇල්මැති පාර්ශවයන්ට ලබා දීමත් ඇතුළත් කාර්ය පද්ධතිය ගිණුම් කරණය ලෙස හැඳින්වේ. හරිද පුතේ? ලියලා ඉවරද? පොඩි මෙසේජ් එකක් දාලා ලියලා ඉවරයි නේද? right හරි. හරි. එතකොට පුතේ ඔන්න ගිණුම් කරණය. ඊට පස්සේ පුතේ උතන යටින් තියෙනවා ගිණුම් කරණයේ ඉතිහාසය කියලා. ඔයා ගෙදර ඉන්න ගමන් ගිණුම් කරණ ඉතිහාසය කියවන්න. හරිද? හරි. ඊට පස්සේ බලන්න එහා පැත්තට ආපස් තියෙනවා ගිණුම් කරණයේ නිර්වචනය කිරීම. definition of an accounting. ගිණුම් කරණ යන්නට
විවිධ ආයතන හා පුද්ගලයන් විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇති අතර පහත නිර්වචන ඒ අතරින් වඩාත් වැදගත් නිර්වචනයන්ය. පුතේ දැන් මේ ගිණුම්කරණය කියන එකට පුතේ විවිධ පාර්ශ්ව විවිධ නිර්වචන අපිට දීලා තියෙනවා. නමුත් අපි ඒ අතරින් පුතේ අපිට වඩාත්ම විශ්වාසදායී නිර්වචන කීපයක් තමයි අපි තෝරාගෙන මෙතන තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ ගිණුම්කරණය කියන එක පිළිබඳව සරලව ලේසියෙන්ම නිර්වචනය කරලා තියෙන දෙකක් තමයි අපි අරන් තියෙන්නේ. එතකොට ඒ යටදී පුතේ මුලින්ම තියෙනවා ඇමරිකානු ගිණුම්කරණ සංගමය මගින් කරපු නිර්වචනය. මේ බලන්න. ගිණුම්කරණය යනු ආර්ථිකමය දත්ත ඒවා භාවිතා කරන ඇල්මක් ඇති පාර්ශවයන්ට තීරණ ගැනීමට පහසු කරන ආකාරයට හඳුනා ගැනීම, මැනීම හා sannivedanaya කිරීමේ ක්‍රියාවලියයි. හරිද? එතකොට පුතේ දැන් මේගොල්ලෝ කියන්නේ මොකද්ද? ආර්ථිකමය තොරතුරු නේ, ආර්ථිකමය තොරතුරු ඒව භාවිතා කරන ඇල්මක් ඇති පාර්ශවයන්ට, ඇල්මක් ඇති පාර්ශවයන්ට. දැන් කවුද පුතේ ඔය ඇල්මක් ඇති පාර්ශවය කියලා කියන්නේ? අපි දැන් අර ඉස්සෙල්ලත් කතා කළා ඇල්ම ඇති පාර්ශව කියලා. ගිණුම්කරණය කියන එක නිර්වචනය කරද්දී ලියද්දී අපි ඒකෙත් කතා කළා ඇල්ම ඇති පාර්ශව කියලා. එතකොට කවුද පුතේ මේ ඇල්ම ඇති පාර්ශව කියලා කියන්නේ? මේ ව්‍යාපාරය වෙනුවෙන් උනන්දුවක් දක්වන පුද්ගලයෝ. හරි. දැන් අපි හිතමු අපිට පුතේ බිස්නස් එකක් තියෙනවා කියලා. දැන් මේ බිස්නස් එක මගේ, බේකරිය මගේ. එහෙනම් කවුද මේකට උනන්දුවක් දක්වන පුද්ගලයෝ ඉන්නේ? දැන් පුතේ ඇත්තට මං උනන්දුයි. ඇයි ව්‍යාපාරේ මගේනේ නේ? මේ ව්‍යාපාරේ දියුණු වුණොත් ඒකෙන් තියෙන ලාභය මට. මං ව්‍යාපාරය හරියට කළේ නැත්නම් ඒකේ අලාභෙත් මට. ඒ නිසා මම තමයි පුතේ පළවෙනිම පුද්ගලයා වෙන්නේ. අයිතිකාරයා. පළවෙනිම ඇල්මක් දක්වන පාර්ශවය. ඊළඟට පුතේ මේකේ වැඩ කරන සේවකයෝ ඒගොල්ලොත් මේ බේකරිය දිහා බලන් ඉන්නේ. මට වැඩි පඩියක් ගන්න පුළුවන් වෙයිද? මට OT හම්බෙයිද? මට බෝනස් එකක් මොකක් හරි හම්බ වෙයිද? හරිද? මේකේ කෑම හොඳට හැදෙයිද? ඒගොල්ලෝ. ඊළඟට පුතේ අපිට සැපයුම් කරුවෝ. ඒ කියන්නේ මගේ බේකරියට පිටි සපයන කෙනා, මගේ බේකරියට දර සපයන කෙනා, බේකරියට අවශ්‍ය අනිකුත් ඔය CD ඊස්ට් වගේ දේවල් දෙන කෙනා. හරිද? ඒගොල්ලෝ බලනවා මෙයා සතියට කොච්චර ප්‍රමාණයක් මගෙන් බඩු අරගනීද? මාසෙට කොච්චර ප්‍රමාණයක් මගෙන් බඩු අරගනීද? ලොකු ප්‍රමාණයක් ගනීද? ඇයි? ලොකු ප්‍රමාණයක් ගන්නව නම් එයාට ලාභයි. ඒ නිසා. ඊට පස්සේ පුතේ දැන් මම මෙහෙම කරගෙන යනකොට මගේ අතේ සල්ලි නැති වෙන්න පුළුවන්. මගේ අතේ සල්ලි නැති වෙන්න පුළුවන්. මම හිර වෙන්න පුළුවන්. එතකොට මට සමහර වෙලාවට බැංකුවකින් ණයක් ගන්න වෙනවා. නැත්නම් වෙන කාගෙන් හරි මට ණයක් ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒ ණය දෙන කට්ටියත් පුතේ උනන්දුයි. හරිද? මෙයාගේ බේකරිය දැන් සාමාන්‍ය හොඳ බේකරියක්. මේ සාමාන්‍යයෙන් ලොකු ක්වොන්ටිටි එකක් මේ පාන් බනිස්සරවම හැදෙනවා. ප්‍රශ්නයක් නෑ. දැන් මෙයාට ලෝන් එකක් දුන්නත් මේ මෙයාට ගෙවා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ ඒ ණය සපයන පුද්ගලයෝ පුතේ බලනවා අපේ ව්‍යාපාරය දිහා. මූ මොකද්ද කරන්නේ? මේක ලාභයිද? එහෙනම් ප්‍රශ්නයක් නෑ. මට බය වෙන්න දෙයක් නෑ. මම ණය දුන්නට මට නැවත ඒක අය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ හිතනවා පුතේ. අපි ඉස්සර කතා කරන ඇල්මැති පාර්ශව. එතකොට අන්න ඒ වගේ මේ ඇල්මැති පාර්ශවයන්ට අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න, තොරතුරු රැස් කිරීම, මැනීම හා sannivedanaya කිරීමේ ක්‍රියාවලිය. එතකොට පුතේ මේ තොරතුරු රැස් කරලා ඒවා එක්ලස් කරලා මූල්‍ය ප්‍රකාශන හදලා මේ තොරතුරු බලාපොරොත්තු වෙන පාර්ශවයන්ට ලබා දීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය කියලා ඒගොල්ලෝ හඳුන්වනවා. හැබැයි පුතේ මේ ඇමරිකානු පොදු සහතිකලත් ගණකාධිකාරී ආයතනය, දැන් අර කියන්නේ ඇමරිකානු ගිණුම්කරණ සංගමය, American Accounting Association, මේගොල්ලෝ ඇවිල්ලා American Institute of Certified Public Accountants. හරිද? ඇමරිකානු පොදු සහතිකලත් ගණකාධිකාරී ආයතනය. ඒතර ඒගොල්ලෝ කියන පුතේ මෙන්න මෙහෙම කතාවක්. ගිණුම්කරණය යනු මුදලින් මැනිය හැකි ව්‍යාපාර ගනුදෙනු පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම, වර්ග කිරීම, වාර්තා කිරීම, විශ්ලේෂණය කිරීම, අර්ථකථනය කිරීම හා sannivedanaya කිරීම පිළිබඳ වූ ක්‍රියාවලියයි. එතකොට බලන්න අර එයා කියලා දෙන දේවල් ගත්තාම පුතේ මේ අපේ එකට පොඩ්ඩක් සමානයි නේද? ඒ කියන්නේ මුදලින් මැනිය හැකි ව්‍යාපාර ගනුදෙනු. දැන් පුතේ ව්‍යාපාරයේ ගනුදෙනුවක් වුණාම ඒක මුදලින්මයි ඉන්න පුළුවන් වෙන්නත් ඕනේ. හරිද? අපිට පුතේ අර භාණ්ඩ හෝමාරු ක්‍රමේදී වගේ අපිට මේ දේකවත් කරන්න පුළුවන්ද? අපි පිටි කිලෝ 50ක් ගෙනාව හරකෙක් දීලා. අපිට ඒකට සටහන් ගන්න පුළුවන්ද පිටි කිලෝ එකක් ගෙනාවේ පුතේ අපේ වියදම තමයි හරකා. එහෙම පුළුවන්ද? එහෙම බෑ.
අපේ මේ වියදම නැත්තම් අපේ මේ ගනුදෙනුව වියදම විතරක් නෙවෙයි අපේ ගනුදෙනුව මුදලින් සටහන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් මුදලින් මනින්න පුළුවන් වෙන්න ඕනේ. මුදල් වටිනාකම තියෙන්න ඕනේ. තේරුණාද? හරිද? එතකොට බලන්න. ඒ මුදලින් මැනිය හැකි ගනුදෙනු පිළිබඳව තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, විශ්ලේෂණය හා විවරණය කිරීම. හා මේවා සංනිවේදනය කිරීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. අන්තිමට පුතේ අපි මේ ඔක්කොම අරගෙන සරල නිර්වචනයක් හදාගෙන තියෙනවා මෙන්න මෙහෙම. කිසියම් ගිණුම්කරණ ඒකකයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණයයි කියලා. හරිද? රයිට්. එතකොට පුතේ කොහොම වුණත් වෙන්නේ මොකද්ද? තීරණ ගැනීමට තොරතුරු අවශ්‍ය කරන පාර්ශවයන්ට අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය නැත්නම් තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය තමයි පුතේ ගිණුම්කරණය කියලා කියන්නේ. එක එක පුද්ගලයන්ට එක එක තොරතුරු අවශ්‍ය වෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය තමයි පුතේ ගිණුම්කරණය කියලා එතකොට අපි අදහස් කරන්නේ. හරිද? රයිට්. ඔයා පුතේ මෙන්න මේක highlight කරගන්න. මේ මෙතන බෝල්ඩ් කරලා තියෙන එක. කිසියම් ගිණුම්කරණ ඒකකයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණයයි. අන්න ඒක පුතේ highlight කරගන්න. හරිද? right. ඊට පුතේ මේ ගිණුම්කරණයේ තියෙන මූලිකම අරමුණ මොකද්ද? මේ ගිණුම්කරණයේ තියෙන මූලිකම අරමුණ මොකද්ද? ඇයි අපි ගිණුම්කරණය කරන්නේ? ඈ දැන් පුතේ ෆිසිකල් පන්තියක් තිබ්බනම් ඉතින් මට රවුමක් කරකවලා ඇවිල්ලා අහන්න තිබ්බා. ඇයි පුතේ අපි ගිණුම්කරණය කරන්න කියලා. නමුත් දැන් ඉතින් මම කැමරාවෙන් තමයි අහන්න තියෙන්නේ. ඇයි පුතේ අපි ගිණුම්කරණයක් සිද්ධ කරන්න කියලා. හරිද? ඇයි අත්‍තරම ගිණුම්කරණයක් කරන්නේ? මේ ගිණුම්කරණයේ තියෙන මූලිකම අරමුණ මොකද්ද? පුතේ මේ ගිණුම්කරණයේ තියෙන මූලිකම අරමුණ තමයි එක අරමුණයි තියෙන්නේ. මොකක්ද අරමුණ? තීරණ ගැනීමට අවශ්‍ය කරන පාර්ශවයන්ට අවශ්‍ය කරන තොරතුරු සැපයීම තමයි පුතේ මේ ගිණුම්කරණයේ තියෙන මූලිකම අරමුණ. හරිද? අර මම ඉස්සෙල්ලා කියපු මූල්‍ය තොරතුරු බලාපොරොත්තු වෙමින් ඉන්න පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු සැපයීම තමයි පුතේ මේ ගිණුම්කරණයේ මූලිකම අරමුණ වෙන්නේ. හරිද? එතකොට දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ව්‍යාපාරේ ඉන්නවා අයිතිකරු. දැන් ඔයා බේකරිය විතරක්ම ගන්න එපා පුතේ. හරිද? දැන් ඔයා සමහර වෙලාවට මේ වෙනකොට ඉගෙනගෙන නැති ව්‍යාපාර සංවිධානය. හරි. ඒ කියන්නේ අපිට දකින්න පුළුවන් ව්‍යාපාර වර්ග ගොඩක් තියෙනවානේ. සමහර ඒවා තියෙනවා පුතේ තනි පුද්ගල ව්‍යාපාර. ඒ කියන්නේ එක පුද්ගලයෙක් පටන් අරන් එයාම පවත්වාගෙන යන ව්‍යාපාර තියෙනවා. හරිද? දැන් අපි හිතමු ඔයාගේ ගෙදර කඩයක් තියෙනවා නම් ඒකත් පුතේ තනි පුද්ගල ව්‍යාපාරයක්. දැන් ඔයාගේ නම සිරිමත් නම් ගෙදර කඩේ බෝඩ් එකේ ගහලා තිනවා සිරිමත් ස්ටෝර්ස් කියලා. සමහර වෙලාවට බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකකුත් ගහලා ඇති. ව්‍යාපාර නාම ලියාපදිංචියකුත් ඇති. රාමු කරලා බිත්තිය ගහලා. සිරිමත් ස්ටෝර්ස් වෙන ඇඩ්‍රස් එක දාලා සිල්ලර වෙනදාම කියලා ගහලා එහෙම ඇති. ඔයා දැකලා ඇති එහෙම. එතකොට සමහරට එහෙම නැතුවත් ඇති. දැන් අපිට කඩයක් දාන්න පුතේ අපිට මේ කාගෙන්වත් අහහා ඉන්න ඕනේ නැහනේ. මෙතන කඩයක් තියෙනවා නම් මෙතනත් අපිට ඕන නම් කඩයක් දාන්න පුළුවන්. අරයා කැතිපොලි උස්සන් ඉන්නේ නැහැ මේ ඒරියා එකේ මට විතරයි කඩ දාන්න පුළුවන් කියලා. ඔයාට ඕනේ ව්‍යාපාරයක් කරන්න පුළුවන්. අපිටම ඔයා කොහෙන් හරි කොස්ගෙඩි ටිකක් කඩගෙන ඇවිල්ලා ගේස් රාතේල විකුණනවා කියලා හිතන්නේ. ව්‍යාපාරයක්. තනි පුද්ගල ව්‍යාපාරයක්. ඔයා තමයි කරගෙන යන්නේ. සමහර වෙලාවට තියෙන පුළුවන් පුතේ හවුල් ව්‍යාපාර. පුද්ගලයෝ කීප දෙනෙක් එකතු වෙලා කරගෙන යන ව්‍යාපාර. සමහර වෙලාවට තියෙන පුළුවන් පුතේ සමාගම්. නේ කම්පැනි ලිමිටඩ්. හරිද? එහෙම දාලා මේ දැන් ඔය අපිට ආර්ථිකයේ දකින්න ලැබෙන පුතේ ගොඩක් දේවල් විශාල සමාගම්. එතකොට අන්න ඒ වගේ තනි පුද්ගල ව්‍යාපාරයක ඉඳන් විශාල සමාගමක් දක්වා එක එක ගණයේ ව්‍යාපාර තියෙනවා. අර මම ඉස්සෙල්ලා කියපු නිෂ්පාදන හා සේවා ව්‍යාපාර. හරිද? එතකොට පුතේ දැන් තනි පුද්ගල ව්‍යාපාරයක් නම් ඔයා විතරයි මේකට ඇල්මක් දක්වන කෙනෙක් ඉන්නේ. ඔයයි ඔයාගෙන් බඩු ගන්න කෙනයි විතරයි. හරිද? දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම කොස්කිරි ටිකක් අරන් ඇවිල්ලා පුතේ විකුණනවා නම් ඒකේ
ඇල්මක් තියෙන එකම පාර්ශවයේ මම. ඇයි මට මේක විකුණ ගන්න පුළුවන් නේද? මට ලාභයක් තියෙයිද? අනිත් පාර්ශවයේ තමයි පුතේ පාරිභෝගිකයා. මට මේ මිනිස්සයාගෙන් කොස් අඩුවට ගන්න පුළුවන් වෙයිද? ගිනි ගාණක් කියයිද? එහෙනම් ඔය දෙන්න ඇරෙන්න වෙන කවුරුත් නැහැ. හැබැයි පුතේ අපි ව්‍යාපාරයක් අරගත්තොත් ඒ ව්‍යාපාරේ ඉන්නවා අර මම ඉස්සෙල්ලා කියපු තොරතුරු අවශ්‍ය කරන පාර්ශව ගොඩක්. එතකොට ඒගොල්ලෝ විවිධ જાතියේ තොරතුරු බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒ විවිධ જાතියේ තොරතුරු බලාපොරොත්තු වෙන පුද්ගලයින්ට අවශ්‍ය කරන තොරතුරු සපයීමේ ක්‍රියාවලිය තමයි පුතේ මේ ගිණුම්කරණයේ තියෙන මූලිකම අරමුණ. බලන්න මේ ටියුට් එකේ තියෙනවා ගිණුම්කරණයේ ඉලක්ක හා අරමුණු කියන තැන. ගිණුම්කරණයේ මූලික අරමුණ වන්නේ ගිණුම්කරණ ඒකකයේ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්ට නැත්නම් ඇල්මැති පාර්ශවයන්ට වැදගත් ආර්ථික තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ මූල්‍යමය තොරතුරු sannivedanaya කිරීම වේ. පුතේ ඒ ඡේදම highlight කරගන්න. ඒ ඡේදම highlight කරගන්න. ගිණුම්කරණයේ මූලික අරමුණ වන්නේ කියන එක. අපි විස්තරාට. හරි ඊට පස්සේ තියෙන පුතේ ඊට අමතරව ගිණුම්කරණයට අදාළ පොදු ඉලක්ක හා පුතේ පොදු ඉලක්ක හා අරමුණු කියලා නෙමෙයි පොදු ඉලක්ක හා පරමාර්ථ පහත අයුරින් ඉදිරිපත් කළ හැකි කියලා හදාගන්න. එතන අරමුණු කියන එක කපලා පරමාර්ථ කියලා දාගන්න. අරමුණු කියන එක කපලා පරමාර්ථ කියන එක දාගන්න. හරි. එතකොට බලන්න පුතේ දැන් මේ ගිණුම්කරණයේ තියෙන මූලිකම අරමුණ තමයි අපි කිව්ව විදිහට අර තීරණ ගැනීමට තොරතුරු අවශ්‍ය කරන පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු සැපයීම. ඒක තමයි ගිණුම්කරණයේ තියෙන මූලිකම අරමුණ. ඊට පස්සේ පුතේ තියෙනවා මෙන්න මේ පරමාර්ථ හා ඉලක්ක. බලන්න පළවෙනි එක තියෙන පුතේ ක්‍රමවත් අයුරින් වාර්තා තබා ගැනීම සඳහා. හරි. එතකොට මේ මොකද්ද කියන්නේ? දැන් අපි පුතේ මීට අවුරුදු ගානකට කලින් කරපු ගනුදෙනුවක් ඔයාට මතකයක් තියෙනවද? දැන් ඔයත් ගොඩක් ගනුදෙනු කරලා තිනවනේ. මම මෙහෙම අහන්නම්. පුතේ ඔයා කවදාවත් ඔයාගේ ආදායම් වියදම් පොතක ලියලා තියෙනවද? ඔව් මටත් අමතකුණා. ඉතින් ඔයාට ආදායම් හම්බෙන්න විදියක් නැහැ නේ. ඔයාට ආදායම් හම්බෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් දෙමව්පියන්ගෙන් ඔයාට කතා කරලා ලබා දෙන සල්ලි. අනිත් එක තමයි දෙමව්පියන්ගෙන් අහන්න නැතුව හම්බෙන සල්ලි. හරිද? තව අවුරුද්දට රැන්දම හම්බෙන සල්ලි තියෙනවා අර පුණ්‍යාදාර වගේ දේවල්. එච්චරයි ඉන්නේ. හරි. හැබැයි වාගේ වියදම් නම් තියෙනවා අම්බායන්ට. නේ? ඩේටා කාඩ් වලට සෝරි වා ඩේටා කාඩ් ගන්න නැහැ නේද? ඔයා පොත් ගන්න සෝරි. ඩේටා කාඩ් ගන්න නැහැ නේ ඉගෙන ගන්න ළමයි. එතකොට මේ ඔයාට පොත් ගන්න, පෑන් ගන්න, බනිස් ගෙඩියක් කන්න ඔන්න ඔයාට තමයි ඔයාට වියදම් යන්නේ. හරි. රයිට්. එතකොට අපි පුතේ කවදාවත් අපිට සිද්ධ වෙච්ච වියදම් ආදායම් මොහොම ලියලා තියෙනවද? අපි ලියන්නේ. දැන් සමහර ව්‍යාපාර තියෙනවා පුතේ මීට මාස 3කට 4කට කලින් වෙච්ච ගනුදෙනු පිළිබඳ කිසිම මතකයක් ඇත්තෙත් නැහැ. හැබැයි අපි ගිණුම්කරණයක් හරියට කරනවා නම් අපි ගාව පුතේ මේ සියලුම ගනුදෙනු සිද්ධීන් පිළිබඳ තොරතුරු වාර්තා පිළිවෙලට තියෙනවා. ඒ කියන්නේ ඔයා බලන්න ඔය සමහර ආයතන වල තියෙනවා පුතේ account set එක අපි කියන්නේ මූල්‍ය ප්‍රකාශන කට්ටලය අවුරුදු ගණනාවකට පිළිවෙලට තියෙනවා. 2015 මෙන්න මේ මාසේ මෙන්න මේ වගේ එකක් වුණා නේද අපේ කම්පැනියේ. ටක් ගාලා ගත්ත මූල්‍ය ප්‍රකාශන කට්ටලය 2015 බැලුවා. බඩු තියෙනවා. එහෙනම් පුතේ මේ ගිණුම්කරණයේ තියෙන එක වාසියක් තමයි මොකද්ද? ක්‍රමවත් අයුරෙන් වාර්තා තබා ගන්න පුළුවන් වීම. ක්‍රමවත් අයුරෙන් වාර්තා තබා ගන්න පුළුවන් වීම. තේරුණානේ? ඒක highlight කරන්න. ඒ ක්‍රමවත් අයුරින් වාර්තා තබා ගැනීම සඳහා අන්න ඒක highlight කරගන්න පුතේ. දැන් highlight කරන්න මොකද දන්නවද? දැන් මේ ගිණුම්කරණයේ අපි කතා කරන්නේ ඉලක්ක හා පරමාර්ථ. එතකොට ඒකේ ඉස්සෙල්ලාම තියෙනනේ ක්‍රමවත් අයුරින් වාර්තා තබා ගැනීම කියලා. ඊළඟ දෙවෙනි එක පුතේ ව්‍යාපාරයට අදාළ මෙහෙයුම් වල ප්‍රතිඵල පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා. හරි. එතකොට ව්‍යාපාරයට අදාළ මෙහෙයුම් වල ප්‍රතිඵල පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. දැන් පුතේ මම කතා කරා ඉස්සෙල්ලා අපි දන්න ව්‍යාපාර වර්ග දෙකක් තියෙනවා. නිෂ්පාදන හා සේවා. ඒක තමයි ඔය එක එක ශාස්ත්‍රයන් වලට විහිදලා යන්නේ. හරිද? හොටෙල් වෙන්න පුළුවන්, ප්ලාන්ටේෂන් වෙන්න පුළුවන්,
manufacturing වෙන්න පුළුවන්, finance වෙන්න පුළුවන්, banking වෙන්න පුළුවන්. මේ වගේ එක එක දේවල් වලට විහිදෙන්නේ මේ නිෂ්පාදන ව්‍යාපාර හා සේවා ව්‍යාපාර. එතකොට පුතේ මේ වගේ මෙහෙයුම් ප්‍රතිඵලය හරිද? මොකද්ද මෙහෙයුම් ප්‍රතිඵලය කියලා කියන්නේ? දැන් බැංකුවක් ගත්තොත් පුතේ මොකද්ද ඒගොල්ලන්ගේ මෙහෙයුම් ප්‍රතිඵලය? ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? ඒගොල්ලෝ කරන්නේ පුතේ මූල්‍ය අතරමැදිකරණය. ඒ කියන්නේ රොබින් හුඩ් වගේ සීන් එකක්. අර අතිරික්ත මුදල් තියෙන කට්ටියකින් තැම්පත් අරගෙන ණය මුදල් ඉල්ලන කට්ටියට, ඒ කියන්නේ මුදල් හිඟ කට්ටියට මුදල් ලබා දෙනවා පොලියට. ඒ වෙනුවෙන් ඒගොල්ලෝ ගාස්තුවක් අය කරනවා. ඒක තමයි පුතේ බැංකු කරන්නේ. එහෙනම් ඒගොල්ලන්ගේ මෙහෙයුම් කටයුතු වල මේ කාල පරිච්ඡේදයක් අවසන් වෙනකොට ලාභයක් හෝ අලාභයක් තියෙනවද? එහෙම නැත්නම් නිෂ්පාදන ව්‍යාපාරයක්. අපි හිතමු මංචි ආයතනය. ඒතර මංචි ආයතනය අපි දන්නවා බිස්කට් වර්ග රාශියක් තියෙනවා. රසලව රජ කිරුල ඔය වගේ ටීවී එකේ යන්නේ පුතේ එක එක දේවල්. හරිද? එතකොට මෙන්න මේ නිෂ්පාදන මෙහෙයුම් ක්‍රියාවලිය සිද්ධ වෙන කාල පරිච්ඡේදයේ පුරාවට අපිට පුතේ ලාභයක් හෝ අලාභයක් තියෙනවද? හරිද? එහෙනම් මෙහෙයුම් කටයුතු වල ප්‍රතිඵල කියන්නේ අන්න ඒකට. අපේ ව්‍යාපාරේ අපි කරන මෙහෙයුම් කටයුතු වල ලාභයක් හෝ අලාභයක් තියෙනවද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ මේ ගිණුම්කරණයක් කරන හින්දා. ඒ නිසා මේ ගිණුම්කරණයේ තියෙන එක පරමාර්ථයක් තමයි අපේ මෙහෙයුම් කටයුතු වල ප්‍රතිඵල පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකි වීම. හයිලයිට් කරන්න පුතේ ඒකත්. දෙවෙනි එක ව්‍යාපාරයට අදාළ මෙහෙයුම් ප්‍රතිඵල පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා. එතකොට ඒක කියලා තියෙනවා ගිණුම්කරණය මගින් ව්‍යාපාරයක කිසියම් කාල පරිච්ඡේදයක් තුල සිදු කරන ලද ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලය එනම් ලාභය හෝ අලාභය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබේ. මේ සඳහා ව්‍යාපාරික ඒකක විසින් ආදායම් හා දරන ලද වියදම් ගැලපීම තුළින් එම ව්‍යාපාරයේ උපයන ලාභය හෝ අලාභය තීරණය කරයි. හරිද? එතකොට ඔය දැන් සමහරු පුතේ ගිණුම්කරණයක් නැතුවම ලාභය හෝ අලාභය ගන්නය කරනවා. හිතෙන් හැබැයි ගිණුම්කරණය හා විගණනය අනිවාර්ය ව්‍යාපාර ඒගොල්ලෝ අනිවාර්යෙන්ම සිස්ටම් එක නැත්තම් පද්ධතියක මේ සියලුම තොරතුරු සටහන් කරලා කාල පරිච්ඡේදයට අදාළ ලාභය හෝ අලාභය ගණනය කරනවා. right. ඊට තුන්වෙනි එක ව්‍යාපාරයට අදාළ මූල්‍ය තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. දැන් පුතේ ව්‍යාපාරයක් තියෙනකොට දැන් මේ බේකරිය කියලා හිතමුකෝ. දැන් බේකරිය කරගෙන යනකොට ඒ බේකරිය අයිතිකාර මිනිස්සයා පුතේ වැඩ ටික කරගෙන යනවා. පාන් හදනවා, මාළු පාන් හදනවා, ඒවා විකුණනවා. හැමදාම ඔය එකම රූටින් එක සිද්ධ වෙවි යනවා. අර චූම් පාන් එකේ ඉන්න එක්කෙනා පැයට කිලෝමීටර 120 අතර වේගෙන් යනවා. පාන් ටික කොහොම හරි බෙදලා එනවා. හරිද? ඒ වගේ දේවල් ඔක්කොම සිද්ධ වෙනවා. නමුත් පුතේ එයා දන්නේ නැහැ කිසියම් ගිණුම් වර්ෂයක් අවසන් වෙනකොට ගිණුම් වර්ෂයක් ඕනේ නැහැ. අවුරුද්ද අවසන් වෙනකොට දැන් සාමාන්‍යයෙන් අපි එහෙමනේ නේද? දැන් අපේ තිරණ පුතේ අමුතු පුරුදු ටික දෙසැම්බර් 31 වෙනිදා සහ අප්‍රේල් 12 ඔන්න මේ දවස් දෙක. දෙසැම්බර් 31 පුතේ මොකද කරන්නේ? අපේ තියෙන සියලුම දේවල් අස් කරනවා. දැන් ඔයා කාමරේ පව අස් කරනවානේ. හරිද? කාමරේ පව අස් කරලා අලුත් අවුරුද්ද අලුත් විදියට ඉන්න ඕනේ. එහෙනම් අපි පුතේ මොකද කරන්නේ? අපි බලනවා. සමහර වෙලාවට දෙසැම්බර් 31 කාමරේ අස් කරනකොට තමයි පුතේ අපි ගාව තියෙන සමහර දේවල් අපිට හම්බෙන්නේ. හරිද? ඒ කියන්නේ සමහරට ඔයාගේ ඔය තිබ්බ මොකක් හරි charge එකක් නැත්තම් නැති වෙච්ච පොත. හරිද? නැත්තම් ඔය කොහෙද තිබ්බ මැණික් ගලක්. හරිද? ඔය වගේ ගොඩක් දේවල්. හරිද? ඔය අස්ථානගත වෙලා තිබ්බ ගොඩක් දේවල් කාමරේ අස් කරලාදී හම්බෙනවා. එතකොට අපි උද කරන්නේ පුතේ නිශ්චිත දවසකට. එක්ක දෙසැම්බර් 31 නැත්තම් අප්‍රේල් 12. අවුරුද්දට කලින් කියලා. ආය පහුවෙන්ද නම් පුතේ ආය දෙයියන්ගෙන් පිටයි. ඒක වෙනම දෙයක්. එතකොට ව්‍යාපාර අපි සාමාන්‍යයෙන් පුතේ මූල්‍ය ප්‍රකාශන සටහන් කරන්නේ අවුරුද්දකට සැරයක්. ප්‍රකාශනයටපත් කරන්නේ අවුරුද්දකට සැරයක්. දෙසැම්බර් 31 වෙන්න පුළුවන්, මාර්තු 31 වෙන්න පුළුවන්, ජනවාරි 31 වෙන්න පුළුවන් එහෙම. එතකොට මේ කිසියම් දවසකට අපි ගාව තියෙන මූල්‍ය තත්ත්වය පිළිබඳව අවබෝධයක් ගන්නත් පුළුවන් මේ ගිණුම්කරණය මගින්. ඒ කියන්නේ අපි දැන් බලනවා දැන් අපේ ගිණුම්කරන කාල පරිච්ඡේදය අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ 1 ඉඳන් 12:31 වෙනකම් 12:31 වෙනකම්. එහෙනම් මේ 12:31 දවසට මේ 12:31 දවසට මොනවද අපි සතුව තියෙන වත්කම්?
මොනවද අපි සතුව තියෙන වගකීම්? මොකක්ද අපි සතුව තියෙන හිමිකම? මෙන්න මේ දේවල් පුතේ අපිට ගණනය කරගන්න පුළුවන් වෙන්නේ මේ ගිණුම් කරණයේ හින්දා. දැන් මම එක්සැම්පල් එකක් කියන්නම්. හරිද? දැන් ඔය බේකරියේ පාන් බෙදන්න චූම්පාන් ත්‍රිවිල් එකක් ගේනවා පුතේ රුපියල් ත්‍රිවිල්ක් ගේද පුතේ දැන්. අපි හිතමු රුපියල් ලක්ෂ 5යි කියලා. රුපියල් ලක්ෂ 5කට ත්‍රිවිල්යක් ගේනවා මේ අවුරුද්ද මුල. එහෙනම් පුතේ අපි සතුව තියෙනවා රුපියල් ලක්ෂ 5ක් වටන වත්කම. ත්‍රිවිල්යක් තියෙනවා රුපියල් ලක්ෂ 5ක් වටන. සෙල්ලම් නැහැ. එතකොට පුතේ මේ ගිණුම් වර්ෂය අවසන් වන දවසටත් ඒකේ වටිනාකම ලක්ෂ 5මද? නෑ පුතේ. ඒක හොඳ මට්ටමින් තිබ්බත් අපි පුතේ ඒක ෂෙයා කරනවා. ෂෙයා කරනවා කියලා කියන්නේ පුතේ මම සරලව කියන්නම් පස්සේ කතා කරන දේවල් ඔය. ෂෙයා කරනවා කියලා කියන්නේ පුතේ අපි මේ ත්‍රිවිල් එක පුතේ අවුරුද්ද පුරාවටම පාවිච්චි කරනවානේ. එතකොට මොනවා වුණත් මේ ත්‍රිවිල් එකේ තියෙන දේවල් පුතේ ගෙවෙනවා. ත්‍රිවිල් එක අවුරුද්දේ වයස යනවනේ. එතකොට පුතේ මේවා යන්ත්‍ර. ඉතින් මේක පුතේ යම්කිසි ප්‍රමාණකින් ගෙවෙනවා. අගය අඩු වෙන්න පුළුවන්. ඇත්තටම අගේ අඩු නොවුනත් අපි පුතේ අගේ අඩු කරනවා. අන්න ඒකට අපි කියනවා ෂෙයා කියලා. අපි හිතමු මේ වර්ෂයක කාල පරිච්ඡේදයේ පුරාවට මේක රුපියල් 30000කින් නෑ 40000කින් ෂෙයා වෙනවා කියලා. එහෙනම් පුතේ මේක දැන් වටිනාකම කීයද? 460000යි. එහෙනම් වර්ෂයේ මුල තිබ්බ වටිනාකම නෙමෙයි වර්ෂයේ අග තියෙන්නේ. ඒකේ වටිනාකම අඩු වෙනවා. එතකොට අපි ගිණුම් කරණයක් කරන්නේ නැත්නම් පුතේ අපෙන් කවුරු යහනවා ත්‍රිවිල් එක දැන් බිස්නස් එකේ තියනවා නේද චූම්පාන් විකුණනෝනේ ත්‍රිවිල් එකේ දැන් ඔක කීයක් විතර වටිනවද අපි කියන්නේ පුතේ ගත්තේ ලක්ෂ 5කටනේ අපි කියනවා ලක්ෂ 5කට ගත්තේ අපෝ දැන් නම් ලක්ෂ 4කට විතර දෙන්නත් පුළුවන් කියලා නමුත් පුතේ අපි accounting හරියට කරනවා නම් අපි කියන්නේ පුතේ ඒකේ දැන් වටිනාකම 4,60,000ක් විතර ඇයි අපි ලක්ෂ 5කට ගත්තේ දැන් අවුරුද්දක් පාවිච්චිත් කළානේ දැන් මේක වටිනාකම 4,60,000ක් වගේ වෙන්නේ. ඇත්තටම මේක වටිනවා ඇති ලක්ෂ 7ක් විතර. ඒක විකුණන කාලෙක පුතේ අපේ ලාභය. ඒක වෙනම දෙයක්. නමුත් අපි පුතේ මේ අගය අඩු කරන්න ඕනේ. එතකොට අපි ගාව තියෙන වත්කම් වල හරිම අගය අපිට බලා ගන්න පුළුවන්. අපි ගාව තියෙන වත්කම් වල හරිම අගය අපිට බලා ගන්න පුළුවන්. අපි ගාව කොච්චරක තොග තියෙනවද? මේ වර්ෂය අවසන් වෙනකොට පිටි මිටි කොච්චර තියෙනවද? සීනි මිටි කොච්චර තියෙනවද? ඊස්ට් කොච්චර තියෙනවද? ඒ පුතේ අපේ වත්කම්. අපේ බිල්ඩින් එක කොච්චර වටිනවද? අපේ වත්කම්. පෝරණුව කොච්චර වටිනවද? අපේ වත්කම්. ඊළඟ වගකීම්. ඒ කියන්නේ දෙසැම්බර් 30ක වෙනකොට කමර්ෂල් බැංකුවට මම කීයක් ගෙවන්න තියෙනවද? හැටන් නැෂනල් බැංකුවට මම කීයක් ගෙවන්න තියෙනවද? මහින්ද රාජපක්ෂට මං කීය සෝරි යාට ගෙවන්න නෑ අපි තුන් වෙන කාට හරි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කොච්චර ගෙවන්න තියෙනවද එහෙම එතකොට අපිට ගෙවන්න තියෙන වගකීම් පුතේ වෙයි තියෙන්නේ අපිට ගෙවන්න තියෙන වගකීම් එහෙනම් මේ දවස වෙද්දී අපිට තියෙන වගකීම් කොච්චර තියෙනවද ඊට පස්සේ හිමිකම් මේ වත්කම් වලින් වගකීම් අඩු නම් හිමිකම් නිකම් වෙනවා පුතේ ඒක අපි කතා කරන ගිරුම් කරන සමීකරණෙදී එහෙනම් කිසියම් දවසකට තියෙන මූල්‍ය తত্ত্বය එහෙම නැත්නම් වත්කම් සහ වගකීම් සහ හිමිකම් වල ප්‍රමාණය අපිට දැනගන්නත් පුළුවන් මේ ගිණුම් කරණය. බලන්න highlight කරගන්න පුතේ ඒක ව්‍යාපාරයට අදාළ මූල්‍යමය తত্ত্বය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා. එන්න එහා පැත්තට. මොකක්ද ඊළඟ පරමාර්ථය? ව්‍යාපාරයේ ද්‍රවශීලතා මට්ටම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ව්‍යාපාරයේ ද්‍රවශීලතා මට්ටම. පුතේ මොකක්ද ද්‍රවශීලතා මට්ටම කියලා කියන්නේ? ආයතනයක මුදල් තිබෙන ප්‍රමාණය, මේ මුදල් වියදම් කරන ප්‍රමාණය. හරිද? අපිට බලන්න පුළුවන් පුතේ මේ කාල පරිච්ඡේදය තුල අපිට සල්ලි හම්බුනේ මොන වගේන්ද? එතකොට අපිට කොහෙන්ද පුතේ මුදල් ලැබුණේ? අපි මේ මුදල් වියදම් කළේ කොහොමද? හරිද? ඒ කියන්නේ ආයතනයකට සල්ලි ලැබිච්ච විදිය හා සල්ලි වියදම් කරපු විදිය මොනවද? අපි පුතේ බැංකුව වලට කොච්චර පොලිය ගෙවලා තියෙනවද? පොලිය විතරක්. එතකොට මෙන්න මේ වගේ මුදල් වලට සිද්ධ වෙච්ච දේ, මූල්‍ය ප්‍රවාහයට සිද්ධ වෙච්ච දේ
අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ගිණුම් කරණයක් තිබ්බොත් විතරයි. හරිද? දැන් සරලව හිතන්නකො පුතේ අම්මා අහනවා උඹට දීපු සල්ලි වලට මොකද වුනේ? දැන් පුතේ ඔයාට සමහර ලාවට මේ ඊයේ වියදම් කරපු දේ මොනවද කියලා අද මතක නැහැනේ. ඒ වගේ තමයි. ව්‍යාපාරයක් ගත්තාම පුතේ ඒකේ තියෙනවා දහස් ගණන් ගනුදෙනු. දවසකට සිද්ධ වෙන ගනුදෙනු විශාල ප්‍රමාණයක්. එතකොට ඔය හැමදේම අපිට මතකද? නෑ. ඒ නිසා අපිට මේව වාර්තා කළොත් විතරයි පුතේ බලන්න පුළුවන් වෙන්නේ. ඊයේ දවස් ෆිල්ටර් කළා බැලුවා මොනවද කරලා තියෙන ගනුදෙනු ටික. ඔක්කොම ටික තියෙනවා බලා ගන්න පුළුවන්. ඇයි? දැන් හැමදේම පුතේ කම්පියුටරයිස් නේ. පරිගණකගත පද්ධතියක තමයි සටහන් කරන්නේ. එතකොට සමහරලාට පෙරලා බලන්න ඕනේ නැහැ. දැන් සමහරු ඉන්න පුතේ මැනුවල් කරනවා. ඔක්කොම දේවල් ලියනවා. එහෙම වුණොත් පොත පෙරලා ඩේට් එකෙන් බලන්න පුළුවන්. එහෙම නැත්නම් සිස්ටම් එකේ ඩේට් එක දුන්නාන් පස්සේ අපිට ෆිල්ටර් කරලා බලන්න පුළුවන්. හරි. ඒ නිසා මේ ද්‍රවශීලතාවයට මොකක්ද උනේ කියලා අපිට දැනගන්න හැකියාවක් තියෙනවා. හයිලයිට් කරගන්න පුතේ ඒක. ව්‍යාපාරයේ ද්‍රවශීලතා මට්ටම් පිළිබඳව අවබෝධයක් ලබා දීම සඳහා. ඒතර මේ බලන්න මේක තියෙනවා. මූල්‍ය ගිණුම්කරණය මගින් ව්‍යාපාරයක් මුදල් උපයා ගන්න ආකාරය. වියදම් කරන ආකාරය. ණය ගැනීම හා පියවීම. ප්‍රාග්ධන ගනුදෙනු. ප්‍රාග්ධන ගනුදෙනු කියන්නේ පුතේ ඔය ස්ථාවර වත්කම් වගේ දේවල් මිලට ගන්න එක. ස්ථාවර වත්කම් කියන්නේ ඔය ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, බිල්ඩින් එකක් වෙන්න පුළුවන්, මෝටර වාහනයක් වෙන්න පුළුවන්, යන්ත්‍රෝපකරණ වෙන්න පුළුවන්, ඒ වගේ දේවල්. කාර්යාල උපකරණ වෙන්න පුළුවන්, ඒ වගේ දේවල්. ඊළඟ මූල්‍යමය ලාභාංශ හා අනෙකුත් සම්පත් අයිතිකරුවන් අතර බෙදා හැරීම ආදී ව්‍යාපාරයේ ද්‍රවශීලතාවයට හා ණය ගෙවීමේ හැකියාවට පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම අපේක්ෂා කෙරේ. right. ඊළඟ ව්‍යාපාරයේ දේපල ආරක්ෂා කර ගැනීම සඳහා. right. එතකොට පුතේ යන්න දැන් මේකදී අර මම ඉස්සෙල්ලා කියපු කාරණාවක් වෙනවා. දැන් ව්‍යාපාරයේ දේපල ආරක්ෂා කර ගැනීම සඳහා. ඒ ව්‍යාපාරයේ තියෙන දේපලවල ඇත්ත වටිනාකම පුතේ අපිට දැනගන්න පුළුවන්. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ත්‍රිවිල් එකේ වටිනාකම පුතේ වර්ෂය අවසන් වෙනකොට අඩු වෙලා තියෙනවා. එතකොට අපිට බලන්න පුළුවන් අපි සතුව තියෙන දේපලවල වටිනාකමට මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් අපි කාර්යාල උපකරණ සෙට් එකක් ගේනවා. නැත්නම් අපි තුමු ඔෆිස් එකේ වැඩවලට මම මෙහෙම ගන්නම්කෝ. සියොන් ඔපර ක්ලාස් එක නැත්නම් ඕගොල්ලෝ යන මොකක් හරි ගුරු මණ්ඩල හරි සිනර්ජි හරි ක්ලාස් එක. දැන් ওই ක්ලාස් එකේ පුතේ කර්ටන් දාලා ලස්සන්ට ඩෙස්ක් කුෂන් ඩෙස්ක් වල ඩෙස්ක් තියනවා හොඳට බංකු කුෂන් කරලා ඒ වගේ ලස්සන්ට තියනවානේ. එතකොට දැන් කාලයක් යනකොට පුතේ අර යකඩ ප්‍රේම් මලකට ගන්නවා. සමහර ලාවට ඔයගොල්ලෝ අර ඔයගොල්ලන්ගේ නම් ලියනවා. අර හාට් ඇඳලා අරවා මේව කරලා ගෝත්‍රික ගති ලක්ෂණ පෙන්නනවා සමහර ලාවට. හරිද? එතකොට මොකද වෙන්නේ පුතේ මේ වගේ අගය අඩු වෙනවා. එතකොට වර්ෂයක් අවසානයේදී ඒක පටන් ගන්න අවුරුද්දේ තිබ්බ වටිනාකම තියෙන්නේ නැහැ. එහෙනම් අපිට මේ දේපල උපකරණ අපි සතුව තියෙන ආයතනයේ සතු තියෙන දේපලවල ඇත්ත වටිනාකම අපිට දැනගන්න ලැබෙන්නේ අපි ගිණුම් කරණයක් කරනවා නම් විතරයි. දැන් බිල්ඩින් එක අපි ඉඩමක් ගන්නවා පුතේ. දැන් ඉඩම මං ගන්නේ ලක්ෂ 5කට. හැබැයි අවුරුදු 2ක් 3ක් ගියන් පස්සේ ওই ඉඩම වටිනාකම පුතේ වැඩි වෙනවද අඩු වෙනවද? අනිවාර්යෙන් වැඩි වෙනවා. දැන් ওই මෝටර වාහන වල වටිනාකම අඩු වුණත් දැන් මේ වර්තමාන නම් මෝටර වාහනත් වැඩිනේ. හරිද? දැන් යන්නේ පුතේ නොවටිනා ගණන් වලටනේ වාහන. එතකොට දැන් ඒකත් එක සාධකයක්. අපි පුතේ මේක නැවත වැලියේෂන් එකක් කළොත් එහෙම. හරිද? ප්‍රත්‍යාගමනයක් කළොත් එහෙම අපිට පුතේ අපේ වාහන වල වටිනාකම වැඩියෙන් තමයි පෙන්වන්න වෙන්නේ. ඇයි? දැන් යන මාකට් එකේ තියෙන රේට් එක ඒක. එතකොට මේ ගිණුම් කරණයක් කළොත් තමයි පුතේ අපිට ඒ වගේ ඇත්ත වටිනාකම පෙන්වුම් කරන්න හැකියාවක් ලැබෙන්නේ. නැත්තම් අපිට එහෙම පෙන්වන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හයිලයිට් කරන්න ඒක. දේපල ආරක්ෂා කර ගැනීම සඳහා. ඊළඟට තාර්කික තීරණ ගැනීම සඳහා හයිලයිට් කරන්න. තාර්කික තීරණ ගැනීම සඳහා. තාර්කික තීරණ මොනවද පුතේ තාර්කික තීරණ කියන්නේ? එහෙම තීරණයක් ගැන අහලා තියෙනවද කලින්? තාර්කික තීරණ. දැන් පුතේ අපි ගාව හැම විස්තරයක්ම තියෙනවා නම් අපි පුතේ අර මූල්‍ය ප්‍රකාශන ඇනලයිස් කරනවා, විශ්ලේෂණය කරනවා. ඒ විශ්ලේෂණය කරලා බලනවා අපිට පුතේ මේකෙන් අපි නැත්තම් මේක දියුණු කරන්න මොකද්ද කරන්න ඕනේ? නැත්තම් මේ වියදම අඩු කරන්න මොකද්ද කරන්න ඕනේ? දැන් මම ඔයාලට එක්සැම්පල් එකක් කියන්නම් මෙන්න මෙහෙම.
ආයතනයේ විකුණුම් තියෙනවා පුතේ ලක්ෂ 8ක් මේ 2019 මේ 2020 එතන තියෙනවා විකුණුම් වියදම් එතකොට 2019 විකුණුම් තියෙනවා ලක්ෂ 8ක් විකුණුම් වියදම් තියෙනවා පුතේ 8000ක් හැබැයි 2020 දී විකුණුම් පුතේ ලක්ෂ 10යි විකුණුම් වියදම් පුතේ ලක්ෂ 2ක් තියෙනවා විකුණුම් ලක්ෂ මේ සෝරි විකුණුම් වියදම් තියෙනවා ලක්ෂ 2ක් දැන් එතකොට මේ බලන්න දැන් අපි බලනවා පුතේ දැන් ප්‍රතිශතයක් විදියට නිකන් අපි බලනවා මෙහෙම ප්‍රතිශතත් අපි කතා කරනවා ඔයාට ඩබල් 81 එකේ ප්‍රතිශත කතා කරන්නේ නැහැ ඔයාට ප්‍රතිශත තියෙනවා පුතේ ඩබල් 83 third එකේ තුන්වෙනි අධ්‍යයනයේ එතකොට අපි බලනවා විකුණුම් වියදම් 8000ක් තියෙනවා 8000ක් තියෙන්නේ විකුණුම් ලක්ෂ 8කට එතකොට පුතේ අපි බලනවා ප්‍රතිශතය එතකොට 100ට 1යි පුතේ විකුණුම් වලට සාපේක්ෂව විකුණුම් වියදම් 2019 දී දැන් 2020 දී බලනවා 2020 දී පුතේ ලක්ෂ 2ක් තියෙනවා සියයට 20ක් තියෙනවා ඉස්සන්නේ අර නේද? ඔව්. එතකොට දැන් මේ බලන්න. දැන් මේ වෙලාවේ පුතේ විකුණුම් වියදම 101යි තියෙන්නේ. නමුත් දැන් මෙතන විකුණුම් වැඩි වෙලා තියෙන්නේ පුතේ ලක්ෂ 2කින්. මේ ලක්ෂ 8ක් තිබ්බා මෙතන. ලක්ෂ 8ක් තිබ්බා. දැන් විකුණුම් වැඩි වෙලා තියෙන්නේ ලක්ෂ 2කින්. හැබැයි විකුණුම් වියදම බලන්න පුතේ 1,92,000කින් වැඩි වෙලා තියෙනවා. එහෙම වෙන්න පුළුවන්ද? එතකොට ආයතනය කල්පනා කරලා බලනවා විකුණුම් වියදම් ගිහින් තියෙන්නේ මොනවටද? මෙච්චර විකුණුම් වියදම් මොනවද ගිහින් තියෙන්නේ? නමුත් විකුණුම් එච්චර වැඩි වෙලා නැහැ. එතකොට පුතේ අපිට තාර්කික තීරණයක් ගන්න පුළුවන් මේ විකුණුම් වියදම් වල එක්ක මොනවා හරි වැඩකට නැති වියදමක් වෙලා තියෙනවා. නැත්තම් කවුරු හරි හොරකම් කරලා තියෙනවා, වංචාවක් වෙලා තියෙනවා. එහෙනම් අපිට බලන්න පුළුවන් විකුණුම් වියදම් මොන විදියටද අපි යොදවලා තියෙන්නේ. ඒ අනවශ්‍ය දේවල් අපිට අයින් කරලා දාන්න පුළුවන්. දැන් අපි හිතමු සමහර වෙලාවල් වලට පුතේ අපි ප්‍රචාරණයට දැන් ওই ටීවී ඇඩ් වල යන දේවල් දැන් බලන්නකෝ ඕගොල්ලෝ සමහරට බලනවාදී නාටකම්කාරයෝ. දැන් ওই මේ දවස්වල කතාවක් යනවානේ. හරිද? එතකොට පුතේ මාත් බලනෝක. දැන් මම බලන්නේ ටීවී එකේ නේ පුතේ මම බලන්නේ YouTube එකේ. හැබැයි YouTube එකේම යනවා පුතේ පට්ට ඇඩ් ගොඩක්. හරිද? එතකොට ඒ ප්‍රචාරණය තමන්ගේ නිෂ්පාදිතය අලෙවි කරගන්න යන වෙල්ල දැන්වීම. දැන් සමහර වෙලාවට පුතේ ඔය ඇඩ් කරනකොට ගන්න හිතෙන්නෙම නැහැ. හරිද? අර කස්සෙන් අර ඇඩ් එකක් කරනකොට මේක ගන්න හිතෙන්නෙම නැහැ. මේ ඩබල් AD ඇඩ් එකකුත් යනවා නේ. දැන් ඒක දැක්කම ඩබල් AD කරන එකත් එපා වෙනවා. එහෙමද? හරිද? එහෙම වෙන්නේ නැහැ හොඳේ. හරි. එතකොට පුතේ දැන් එහෙම කරලා බලන්නේ. හරිද? එහෙම කරලා බලන්නේ මොකද්ද? අපේ ව්‍යාපාරයට තව කොටස වැඩි කරගන්න. දැන් ඩබල් AD ආයතනයේ පුතේ ඔය ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන්නේ ඇයි? ඒගොල්ලෝ දන්නවා නාටකම්කාරයෝ හැමෝම බලනවා. හැම කෙනෙක්ම බලනවා. ටීවී එකේ බලන්නේ ඇඩ් ගොඩක් යන හින්දා YouTube බලනවා. ඒ නිසා YouTube එකට ඇඩ් එකක් දානවා. නිකන් නම දානවා ඩබල් AD අනාගතයට ආයෝජනයක් කියලා. අන්න එහෙම එකක් දානවා. අදම ලියාපදිංචි වන්න කියලා. පුතේ මේවා තමයි තාර්කික තීරණ කියන්නේ. හරිද? එතකොට අර නාටකම්කාරයෝ යන වෙලාවට බලන පිරිස කොච්චරක්ද කියලා බලනවා. ඩබල් AD ආයතනය. මම ඩබල් AD ආයතනය පැත්තෙන් කියන්නේ. එතකොට ඒගොල්ලෝ බලනවා රයිට්. එතකොට මේ තරුණ ජනගහනය දැන් ඔයගොල්ලෝ තරුණද තාම ළමානේ සෝරි. ළමා ජනගහනයෙන් අර යම් ප්‍රමාණයක් ඒක බලනවා.
එහෙනම් ඒගොල්ලන්ට ඒක බලන ඒ ළමයින්ගේ අම්මලාට තාත්තලාට පණිවිඩයක් දෙන්න ඕනේ. එහෙනම් ඒ වෙනුවෙන් අපි වියදම් කරාට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙන්න මෙච්චර ප්‍රමාණයක් අපි වියදම් කරන ඇඩ්වර්ටයිස්මන්ට් වලට. ඒක තමයි පුතේ තාර්කික තීරණ. තාර්කික තීරණ. හරිද? ඔය ප්‍රසිද්ධ වැඩසටහනක් යන වෙලාවට නැත්තම් අපි හිතමු මැච් එකක් යන වෙලාවට කොච්චර ඇඩ් ගොඩක් යනවද? IPL යන වෙලාවට ඉන්දියාවෙත් කොච්චර යනවද ඒ channel වල? පුතේ මේව තමයි තාර්කික තීරණ. මිනිස්සු හැම වෙලාවෙම ඇඩ් එක දාන්නේ නැහැ. අවශ්‍ය වෙලාවෙ සුදුසුම වෙලාවෙ තමයි ඇඩ් එක දාන්නේ. ඒ වෙනුවෙන් වියදම් කරනවා. එහෙනම් ඒ වගේ තාර්කික තීරණ ගන්න පහසු වෙන්න තමයි පුතේ අපි ගිණුම් කරණයක් කරන්නේ. අපේ ව්‍යාපාරයේ ලාභය කොච්චරද? අපේ විකුණුම් ආදායම කොච්චරද? එහෙනම් කොච්චර ප්‍රමාණයක් අපි මේ ප්‍රචාරණය වෙනුවෙන් වියදම් කරන්න ඕනද? අන්න ඒකයි පුතේ තර්කය. තාර්කික තීරණ ගැනීමට හයිලයිට් කරගන්න. සහ අන්තිමේක නීතිමය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා. පුතේ නීතිමය අවශ්‍යතා සපුරා ගන්නවා කියන්නේ මොකද්ද? අපි පුතේ මේ කරන හැම දෙයක්ම නීත්‍යානුකූලව කරන්න ඕනේ. එතකොට දැන් ඔයා තනි පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කළත්, හවුල් ව්‍යාපාරයක් ආරම්භ කළත්, සමාගමක් ආරම්භ කළත් අපිට පුතේ ඒක ලියාපදිංචි කරන්න වෙන නාම පනක් තියෙනවා. තනි පුද්ගල ව්‍යාපාරයක් නම් ඔයාගේ නමින් අර වෙනත් නමකින් කරගෙන යනවා නම් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම පන්ති යටතේ රෙජිස්ටර් කරලා ආරම්භ කරන්න ඕනේ. හවුල් ව්‍යාපාරයක් නම් 1890 හවුල් ආඥා පනත යටතේ ලියාපදිංචි කරලා ආරම්භ කරන්න ඕනේ. සමාගමක් නම් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරලා ආරම්භ කරන්න ඕනේ. එතකොට පුතේ සමහර ඒවා තියෙනවා. දැන් සමාගම් වල නම් ගිණුම් තැබීම හා විකරණය අනිවාර්ය කරලා තියෙනවා. ඒ කියන්නේ අන්න ඒ වගේ නීතිමය වශයෙන් යම්කිසි දෙයක් අපිට කරලා තියෙනවා නම් මේ දේ කරන්න ඕනෙමයි කියලා අනිවාර්යෙන් අපි කරන්න ඕනේ. එතකොට ඒ නීතිමය අවශ්‍යතා සපුරා ගන්න අපිට ගිණුම් කරන්නේ යොදා ගන්න පුළුවන්. ඒක තමයි ඔය කියලා තියෙන්නේ. ඒකත් හයිලයිට් කරගන්න. right. එතකොට දැන් මේ බලන්න පුතේ මේක අපි දැන් කතා කරන්න යන්නේ අර කියපු ඇල්මැති පාර්ශවයන් පිළිබඳව. ඒ ඇල්මැති පාර්ශවයන් පිළිබඳව කතා කරන්න කලින් ගිණුම් කරන ඒකකයක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරන්න ඕනේ. හරිද? එතකොට දැන් පුතේ මේ ගිණුම් කරන ඒකකයක් කියලා කියන්නේ අපි යම්කිසි තැනක ගිණුම් පිළියෙල කරනවාද අන්න ඒ ඒකකය තමයි පුතේ ගිණුම් කරන ඒකකය වෙන්නේ. හරිද? අපි යම්කිසි කෙනෙක්ට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවාද නැත්නම් ගිණුම් කරන කටයුත්තක් කරනවාද ඒ කෙනා අපි ගිණුම් කරන ඒකකයක් කියලා කියනවා. දැන් පුතේ මේ ඉන්නේ මම පුතේ වෙන කාවත් උදාහරණයක් ගන්න මම මාවමයි ගන්න. මේ ඉන්නේ මම. මේ තියෙන්නේ පුතේ මගේ බේකරිය. මේ තියෙන්නේ මගේ බේකරිය එක. එතකොට මේ බේකරිය අයිතිකාරයා පුතේ මම. එහෙනම් ගිණුම් කරන ඒකකය වෙන්නේ මොකද්ද? මමද බේකරියද? ගිණුම් කරන ඒකකය වෙන්නේ පුතේ බේකරිය. බේකරිය. හරිද? එතකොට මේ ව්‍යාපාරේ මගේ හින්දා මේක පුද්ගල ගිණුම් කරණයක් බවට පත් වෙනවා. හරිද? අයි තනි පුද්ගල ව්‍යාපාරයන්නේ පුතේ මගේ. ඒ හින්දා මේ ගිණුම් කරන ඒකකයේ විදිහට මම සලකන්නේ බේකරිය. හරිද? ඊළඟට සමහර ලාවට ව්‍යාපාර ගිණුම් කරණයක් වෙන්න පුළුවන්. ව්‍යාපාර ගිණුම් කරණයක්. එතකොට ඒක සමාගමක් වෙන්න පුළුවන්. ඒතකොට සමාගම වෙනුවෙන් කරන ගිණුම් කරණය. ඒකේ කොටස් කරුවෝ ගොඩක් ඉන්නවා. එහෙම. ඊළඟ රාජ්‍ය ගිණුම් කරණය. දැන් රාජ්‍ය ආයතනයක්, රාජ්‍ය සංස්ථාවක් වෙන්න පුළුවන්, රාජ්‍ය දෙපාර්තමේන්තුවක් වෙන්න පුළුවන්, රාජ්‍ය සමාගමක් වෙන්න පුළුවන්. මේ තියෙන රාජ්‍ය සමාගම නම් ඒක තමයි ගිණුම් කරන එකකය. සහ ජාතික ගිණුම් කරණය. එතකොට අපි රටක් සම්බන්ධයෙන් නම් මේ ගිණුම් කරන තොරතුරු කතා කරන්නේ. ඒ රට තමයි පුතේ ගිණුම් කරන එකකය වෙන්නේ. හරිද? අපි ඒ වෙලාවේ අදාළ කරගන්නේ මොන පුද්ගලයාද? ඒ පුද්ගලයා තමයි පුතේ ගිණුම් කරන ඒකකේ බවට පත් වෙන්නේ. හරිද? ඒ නිසා ගිණුම් කරන ඒකකයක් කියලා කියන්නේ හැම වෙලාවෙම අපි ගිණුම් කරණය කරන්නේ කවර පාර්ශවයකටද? ඒ පාර්ශවයේ ගිණුම් කරන ඒකකයක් බවට පත් වෙනවා. මේ බලන්න. ගිණුම් කරන ඒකකය ගිණුම් කරන කටයුතු කරන්නේ කවර පුද්ගලයෙකු හෝ කවර සංවිධානයක කටයුතු පදනම් කරගෙනද එම පුද්ගලයා හෝ සංවිධානය ගිණුම් කරන ඒකකයේ ලෙස හඳුන්වයි. එතකොට පුතේ මේ ඉන්නේ මම යදීප්ගේ ව්‍යාපාරයේ මෙන්න මේ දවසට මූල්‍ය ප්‍රකාශන කට්ටලය. නැත්තම් මේක සමාගමක් නම් අපි හිතමු
සියොන්න ඉන්ෆිනිටි බිස්නස් ස්කූල් නැත්නම් ඉන්ෆිනිටි ව්‍යාපාරික පාසලේ මෙන්න මේ අහවල් කාල පරිච්ඡේදය සඳහා මූල්‍ය ප්‍රකාශන කට්ටලය. එහෙම නැත්නම් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙන්න මේ කාල සීමාව තුල මූල්‍ය ප්‍රකාශන නැත්නම් ශ්‍රී ලංකාව තුල මෙන්න මේ කාල පරිච්ඡේදය තුල සිද්ධ වෙච්ච සියලුම ගණන් කරන තොරතුරු. ඒ වගේ අපිට මේක වෙන් කරගන්න පුළුවන්. right හරි ඔන්න එහෙනම් අපි එනවා ඇල්මැති පාර්ශවයන් ගැන කතා කරන්න. පුතේ මේ ඇල්මැති පාර්ශවයන්ට මොකද්ද පුතේ අපි සිංහලෙන් කියන්නේ? අපි මේගොල්ලන්ට කියනවා පුතේ ස්ටේක් හෝල්ඩර්ස් කියලා. එන්නේ stakeholders. පුතේ මේ shareholders නෙමෙයි. මම ඒක ලිව්වෙත් ඒකයි. සමහරුන්ට ඔය දෙක පැටලෙනවා. මටත් පැටලුණා ඒ දවස්වල. shareholder stakeholder. එතකොට පුතේ shareholder කියන්නේ කොටස්කරුවෝ. stakeholder කියන්නේ ඇල්මක් දක්වන සියලුම පාර්ශව. ඇල්මැති පාර්ශව නැත්නම් සම්බන්ධිත පාර්ශව. හරි right එහෙනම් මේ දෙන්නේ පුතේ මගේ ව්‍යාපාරය. මෙන්න මගේ ව්‍යාපාරය බිස්නස් එක. මේක තමයි පුතේ ගිණුම් කරන ඒකකය. එතකොට අපි හිතමු පුතේ මේක සමාගමක්. අපි සමාගමක් නමක් ගමු. සමාගමක මොකද්ද සමාගමේ නම? හරි අපි අපේ සමාගමම ගමු IBS නෑ IBS ගත්තොත් ඒක ටියුෂන් වලට විතරක් මේ වෙනවනේ. අපි වෙන මොකක් හරි ගමු. මොකද්ද පුතේ ගන්නේ? අපි හොටෙල් එකක් ගමු පුතේ. අපි ගමු ෂැන්ග්‍රීලා. හරි එන්න හොටෙල් එක මේක තමයි පුතේ අපේ ව්‍යාපාරය නැත්තම් ගිණුම් කරන එකකය. right එතකොට මෙන්න මේ හොටෙල් එකට ඇල්මක් දක්වන පාර්ශව කවුද? දැන් පුතේ අපිට ඇල්මක් දක්වන පාර්ශව තමයි නේ. ඇයි අපිත් ආසයිනේ පුතේ මේ හොටෙල් එකට යන්න. අපිත් ආසයි. ඉතින් ඇල්මක් දක්වන පාර්ශව ඔව් අපිවත් ගන්න පුළුවන්. නමුත් අපි පිළිවෙලට යන්න. එතකොට පුතේ මේ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් කිසියම් ආකාරයකට හෝ ඇල්මක් දක්වන හැම කෙනෙක්ම අපි ඇල්මැති පාර්ශව කියලා හඳුන්වනවා. ඒ යටතේ අපි මුලින්ම කතා කරන්නේ කවුද? මුලින්ම කතා කරන්නේ අයිතිකරුවන්. නැත්තම් අපි ඒගොල්ලන්ට තව නමක් කියනවා කොටස් හිමියන් කියලා. කොටස් හිමියන්. කවුද පුතේ මේ අයිතිකරුවෝ නැත්තම් කවුද මේ කොටස් හිමියෝ? පුතේ සමාගමක ප්‍රාර්ථනය රැස් කරන්නේ පුතේ කොටස් නිකුත් කරලා. දැන් ඔයා මගෙන් අහන්න එපා මොකද කොටස් නිකුත් කරනවා කියන්නේ කියලා. අපි ඒක සමාගම් වලදී කතා කරමු. ඒ කියන්නේ අපිට පුළුවන් පුතේ ෂෙයා මාකට් එකේ කොටස් වලට පොලේ කොටස් මිලදී ගන්න. අවුරුදු 17ක් යනනම් පස්සේ ඔයාටත් පුළුවන්. එතකොට පුතේ මේ කොටස් හිමියන්ට තමයි පුතේ මේ ව්‍යාපාරයේ අයිතිකාරීත්වයේ තියෙන්නේ. හිමිකාරීත්වයේ තියෙන්නේ. ඒගොල්ලෝ තමයි මුදල් යොදවලා මේක පටන් ගන්න තැනට කටයුතු සරස්සලා තියෙන්නේ. එහෙනම් අයිතිකරුවෝ හැම වෙලාවෙම අයි පුතේ බිස්නස් එකකට අත ගහන්නේ ඒකේ ලාභයක් බලාගෙන. නැත්තම් කිසිම කෙනෙක් පුතේ මේ බිස්නස් එකක් පටන් ගන්නවද සමාජ සුබ සාධනය කරන්නේ නැත්තම් මේ අලාභයක් ලබන්න බලාගෙන නැහැ. එහෙනම් මේ කොටස් හිමියෝ නැත්තම් අයිතිකරුවෝ ඇයි මේ ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ? ඉහළ ලාභයක් ලබා ගන්න. වෙළඳ පොලේ විශාල කොටසක් ඇති කරගන්න. හරිද? ආයතනයේ වත්කම් ප්‍රමාණය වැඩි කරගන්න. එහෙනම් මෙන්න මේ වගේ බලාපොරොත්තු රාශියක් වෙනුවෙන් අයිතිකරුවෝ නැත්තම් කොටස් හිමියෝ මේ ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වනවා.
පැහැදිලිද? right මේ බලන්න. එතකොට මේකේ මුලින්ම තියෙනවා පුතේ අයිතිකරුවෝ නැත්තම් අයිතිකරුවන්. එතකොට මෙන්න මේ අයිතිකරුවන්ට තමයි පුතේ අපි කියන්නේ ෂෙයා හෝල්ඩර්ස් කියලා. ෂෙයා හෝල්ඩර් මේ වෙලාව ස්ටේක් හෝල්ඩර්. හරිද? ෂෙයා හෝල්ඩර් කියන්නේ කොටස් හිමියා කියන එකට. හරිද? ඒ නිසා ওই දෙක පටල ගන්න එපා. හරි. එතකොට බලන්න. මේ අයිතිකරුවන් කියන තැන පුතේ ඔයා ඕන්න ලියා ගන්න. කොටස් හිමියන් කියලා ෂෙයා හෝල්ඩර් කියලා ලියා ගන්න. ඒක ලියා ගන්න කමක් නැහැ. තව ඇලීරක් ගහලා ලියන්න කොටස් හිමියන් කියලා 100 ෂෙයා හෝල්ඩර්ස් කියලා ලියා ගන්න. හරිද? right. එතකොට බලන්න ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා දායක වන පුද්ගලයන් අයිතිකරුවන් නම් වේ. ව්‍යාපාරයට අවශ්‍ය වන මූලධනය හෙවත් ප්‍රාග්ධනය සම්පාදනය කරනුයේ මොවුන් විසිනි. එතකොට යටින් තියෙනවා උනන්දුවක් දක්වන්න හේතු. ආයෝජනයට සරලන සතුරුදායක ප්‍රතිලාභයක් ලබා තිබේද යන්න දැන ගැනීමට. ඒ කියන්නේ අපි දාපු සල්ලි වලට හරියන ප්‍රතිලාභයක් අපිට හම්බෙලා තියෙනවද? තවදුරටත් ආයෝජනය කළ යුතුද යන්න දැන ගැනීමට. දැන් පුතේ මේ ව්‍යාපාරයට සල්ලි යොදවනවා විතරයි. ප්‍රතිලාභයක් හම්බෙන්නේ නැහැ. එහෙනම් පුතේ අපිට හිතනවා තවත් මේකට සල්ලි යොදවන්න නැහැ. වැඩක් නැහැනේ. නමුත් පුතේ අපි සල්ලි යදෙව්වට අපිට ලැබෙන ප්‍රතිලාභය වැඩිපුර හම්බ වෙනවා නම් අපිට ආයතනයේ මැනේජර්ස්ලා කියනවා සර් මෙහෙමයි. අපි මෙන්න මෙච්චර තව ප්‍රමාණයක් මුදල් යදෙව්වොත් අපිට අපේ ලාභය මේ වගේ ඩබල් කරගන්න පුළුවන්. එතකොට අපි බලනවා පුතේ මූල්‍ය ප්‍රකාශන අරන් බලනවා තොරතුරු සංසන්දනය කරලා බලනවා. ඔව් කතාව ඇත්ත. තව වැඩිපුර අපිට සල්ලි යොදවලා අමුද්‍රව්‍ය ගේන්න පුළුවන් නම් වැඩි ප්‍රමාණයක් නිපදවලා අලෙවි කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අන්න අපේ කොටස වැඩි වෙනවා. එහෙනම් අපි තව ආයෝජනය කරනවා. ඒ නිසා පුතේ මේගොල්ලෝ මේ ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වනවා. දෙවෙනි කාණ්ඩය තමයි පුතේ කලමනාකරුවෝ. මැනේජර්ස්ලා දැන් පුතේ මේ කලමනාකරුවෝ කියලා කියන්නේ පුතේ මේ අයිතිකාරයෝ නෙවෙයිද? මැනේජර්ස්ලා කියන්නේ පුතේ මේ ඕනර්ස්ලා නෙවෙයිද? නෑ ඒක නෙමෙයි මැනේජර්ස්ලා මැනේජර් කියලා ඕනර්ස්ලා ඕනයි කියලා කියන්නේ නේ. පුතේ කලමනාකරුවෝ කියන්නේ මේ ව්‍යාපාර කාර්යය පරිපාලනය කරන කට්ටිය. ඒගොල්ලෝ තමයි පුතේ මේ ව්‍යාපාරය රන් කරවන්නේ. ඇදගෙන යන්නේ. ඒගොල්ලෝ තමයි පුතේ සැලසුම් හදලා මහන්සි වෙලා මේ ව්‍යාපාරයට හොඳ ලාභයක් අරන් දෙන්න කටයුතු කරන්නේ. මේ අයිතිකරුවන්ට හොඳ ලාභයක් අරන් දෙන්න කටයුතු කරන පිරිස තමයි පුතේ කලමනාකරුවෝ කියලා කියන්නේ. ඒ වෙනුවෙන් ඒගොල්ලන්ට ගෙවනවා පුතේ ලොකු බඩියක්. විශාල වැටුපක් ගෙවනවා. එතකොට ඇයි ඒගොල්ලෝ මේ ව්‍යාපාරයට අල්මක් දක්වන්නේ? ඒගොල්ලෝ අල්මක් දක්වන්නේ පුතේ ඒගොල්ලෝ බලනවා මේ හිමිකරුවන් යොදපු ප්‍රාග්ධනයට උපරිම ප්‍රතිලාභයක් අරන් දෙන්න පුළුවන්ද බලන්න. සහ මේගොල්ලන්ට පුතේ ඉහළ වැටුපක් ලබා ගන්න පුළුවන් මේ ආයතනයේ හොඳ මට්ටමින් කටයුතු කළොත් එහෙම. මේගොල්ලන්ටත් විශාල ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. right. බලන්න. ව්‍යාපාරික පරිපාලන කටයුතු පවත්වාගෙන යන පුද්ගලයන් එසේත් නැතහොත් අයිතිකරුවන් විසින් යොදවනු ලබන ප්‍රාග්ධනය ඔවුන්ගේ අභිමතාර්ථ ඉෂ්ට වන අයුරින් ආයතනික කටයුතු තුල මෙහෙවන්නන් වේ. ඒකට උනන්දුවක් දක්වන්න හේතු තියෙනවා මෙතන. සැලසුම් නිසිපරිදි ක්‍රියාත්මක වන්නේද යන්න දැන ගැනීමට සහ අනාගත වර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න දැන ගැනීමට. right. ඒකට පුතේ කලමනාකරුවෝ ඒගොල්ලොත් මේ ව්‍යාපාරය පිළිබඳව ඇල්මක් දක්වනවා. ඊට තුන්වෙනි කට්ටිය. කවුද තුන්වෙනි කට්ටිය? සේවකයෝ. නැත්නම් අපි ඒගොල්ලන්ට කියනවා employees කියලා. employees ඕනනම් ලියා ගන්න employees. සේවකයයි පුතේ මේ ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන්නේ. ඇයි සේවකයෝ මේ ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන්නේ? පුතේ ඒගොල්ලෝ බලනවා අපි මේ වැඩ කරන තැන අපි මේ ජොබ් එක කරන තැන අපිට විශාල පඩියක් ගන්න හැකියාවක් ලැබෙයිද?
අපිට විශාල පඩියක් ගන්න හැකියාවක් ලැබෙයිද? එහෙම නැත්නම් අපිට අවුරුද්දට බෝනස් හම්බෙයිද? දැන් නිකන් ප්‍රැක්ටිකල් හිතන්න පුතේ. නිකන් ඔය තද බල විදියට ඔයා හිතන්න යන්න එපා. දැන් ඕගොල්ලන්ගේ ගෙදර සමහර වෙලාවට අම්මලා කතා කරනවා ඇති. මේ පාර කොරෝනා හින්දා බෝනස් එකක් නම් හම්බෙන්නේ නැහැ. බෝනස් එක නම් මේ පාර ෂුවර් නැහැ. හරිද? එතකොට OT කපලා දැන් ලොක්ඩවුන් කරලා තියෙනවා නම් පඩිය හම්බෙන්නේ භාගයයි. එතකොට මේගොල්ලෝ කල්පනා කරන්නේ මොකද්ද? කම්පැනි මේ පාරවත් මොනවා හරි කරයිද දන්නේ නැහැ. පඩි වැඩි කරයිද? පඩි නම් වැඩි කරන එකක් නැති වෙයි මේ කොරෝනා කේස් එකත් එක්ක ඉන්න කට්ටියවත් අයින් කරනවානේ. එතකොට මේක තමයි පුතේ ඇල්මක් දක්වනවා කියලා කියන්නේ. ඇල්මක් දක්වනවා කියලා කියන්නේ මං ආයතනයට ආදරෙයි, ආයතනය මගේ, මං ආයතනය වෙනුවෙන් කැප වෙන්න ඕනේ කියන එකම නෙවෙයි. ආයතනයේ ඇයි අපි ආයතනයත් එක්ක වගකීමෙන් බැඳෙන්නේ කියන එක. අපි ඒකයි ඇල්මක් දක්වන්නේ. මගේ රස්සාව ආරක්ෂිතයිද? කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මාව අයින් කරයිද? මාව අයින් කළොත් මට වන්දියක් හම්බෙයිද? එහෙම නැත්නම් ජොබ් එක කරනවා නම් මට උසස් වීමක් හම්බෙයිද අද හෙට? නැත්නම් මට පඩිය වැඩි වෙයිද මගේ? මෙතන යහපත් වැඩ පරිසරයක් තියෙනවාද? දැන් සමහර දැන් තියෙනවා පුතේ පඩි කොච්චර හම්බුණත් හොඳ වැඩ පරිසරයක් නැහැ. ඔෆිස් රූම් එක නිකන් මෙස් එක වගේ. මෙලෝ රහක් නැහැ. හරිද? වැඩ කරන්න එපා වෙනවා. සමහරලාට එහා පැත්තෙන් කුණු වැලක් හරි මොකක් කරනවා ගඳයි. ඉන්න බෑ. ෆෑන් වැඩ කරන්නේ නැහැ. දාඩියයි. එතකොට මේ හැම දෙයක්ම පුතේ සේවකයෝ බලාපොරොත්තු වෙනවා. අසනීපයක් වුණොත් බෙහෙත් ගන්න යන විදිහක් තියෙනවාද? දැන් අපි හිතමු නිෂ්පාදන දෙපාර්තමේන්තුවක් නම් මැෂින් එක වැඩ කරනවා නම් අනතුරු වෙන්න පුළුවන්. ගාමන්ට් වල අනතුරු වෙන්න පුළුවන්. එතකොට ඒවට අපිට බෙහෙත් ගන්න හදිස්සිය ඇඩ්මිට් වෙන්න ඒවා තියෙනවාද? එහෙනම් මෙන්න මේකට තමයි පුතේ සේවකයෝ ඇල්මක් දක්වන්නේ ව්‍යාපාර සම්බන්ධයෙන්. හරිද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඉතින් බලන්න. ව්‍යාපාර කටයුතු තුල ශ්‍රමය සම්පාදනය කරන පුද්ගලයන් වේ. යම් නිශ්චිත වැටුප් හෝ වේතන ආදායමක් උදෙසා සේවකයන් විසින් ශ්‍රමය ව්‍යාපාර කටයුතු සඳහා යොමු කිරීම සිදු වේ. උනන්දුවක් දැක්වීමට හේතු තියෙනවා රැකියාවේ සුරක්ෂිත බවක් තිබේ දැන ගැනීමට සහ වැටුප් වැඩි කිරීමට ව්‍යාපාරයට හැකියාවක් තිබේ දැන දැනගන්න. සහාර මම කියපු අනිකුත් කාරණා. right? ඊළඟට පුතේ ඊළඟට රජය දැන් මම දැන් ගත්තේ මෙතන මේ හොටෙල් එකනේ. මම මේ හොටෙල් එකත් එක්කම පුතේ උදාහරණ වලට කියන්න අමතකුණානේ මට. දැන් මේ දැක්ක ශංග්‍රිලා කියලා ලියලා තියෙනවා. එතකොට දැන් මේ ශංග්‍රිලා කියන හොටෙල් එක ගත්තොත් පුතේ ඒකේ කොටස් හිමියෝ ඉන්නේ පිටරට. චීනේ ෂන්හායි වල. මේ ශංග්‍රිලා කියන්නේ පුතේ වර්ල්ඩ් ක්ලාස් හොටෙල් එකක්. ලෝකේ ලංකාවේ තිබ්බ එක හම්බන්තොටට 151 වෙනි හොටෙල් එකද කොහෙද? හරිද මට මතක විදිහට. එතකොට කොටස් හිමියෝ පුතේ චීනේ ඉඳන් තමයි සල්ලි වේදම් කරලා බලන්නේ. එතකොට මෙහි ඉන්න මැනේජර්ස්ලා තමයි ඒක රන් කරන්නේ. මේක මොන විදිහටද යන්න ඕනේ? රූම් වල රේට්ස් හදන්නේ මොන විදිහටද? එක එක විදිහට. ඒ කියන්නේ ඔයා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න පුතේ. එක නයිට් එකකට මේ හොටෙල් එකේ ෆුල් බෝඩ් රේට් එක ගියා පුතේ 1.35ට. එක රැයකට 1,35,000ට මේකේ එක නයිට් එකක් ගියා. ඒ කියන්නේ මම ඔඩිට් එක කරන දවස්වල මම මේක ඔඩිට් එක කළා මම ඒකයි මේක දන්නේ. හරිද? ඒකට එහෙමත් ගියා. ඒකට ඒවා තීරණය කරන්නේ මොකද මේ කලමනාකරුවෝ. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ මේවා කොච්චර මේවා කරන්න ඕනද? ගෙස්ට් ලයින කාලය අනුව ඒගොල්ලෝ බලනවා. දැන් මේ දවස්වල ඔෆර්ස් දෙනවා. ඔෆර්ස් දුන්නත් පුතේ ඒගොල්ලන්ගේ අඩුම රේට් එක රුපියල් 45,000 50,000 වගේ තමයි දවසකට. හරි? ඊට සේවකයෝ. දැන් ඒකේ සේවකයෝ පුතේ බලනවා. වැඩිපුර ගෙස්ලා එනවා කියලා කියන්නේ ඒගොල්ලන්ට වැඩිපුර සල්ලි හම්බ වෙනවා. ඇයි? සර්විස් චාර්ජ් එකක් තියෙනවානේ. ඒතකොට ඒ සර්විස් චාර්ජ් එක ඒකේ ඉන්න හැමෝම අතර බෙදිලා යනවා. සහ ඒගොල්ලෝ බලනවා අපිට ට්‍රේනින් මොනවා හරි ලැබෙනවද කියලා. දැන් මේ හොටෙල් එක පුතේ මේගොල්ලෝ කලේ ඒ ප්‍රාදේශීයව ඉන්න මිනිස්සු තමයි ගත්තේ ගොඩක්ම. තරුණ තරුණියෝ. අරගෙන ඒගොල්ලන්ගේ පිටරට තියෙන ශංග්‍රිලා අනෙක් හොටෙල් වලට යවලා ට්‍රේන් කරලා තමයි ගෙන්න ගත්තේ. පුහුණු කරවලා ගෙන්න ගත්තේ. එතකොට පුතේ මේගොල්ලන්ට හොඳට ඉංග්‍රීසිත් පුළුවන් වෙනවා. කොහොමද ගෙස්ට් කෙනෙක්ට ට්‍රීට් කරන්නේ? ඒ ඔක්කොම දේවල් හොස්පිටැලිටි ඒ හැම දෙයක්ම පුතේ ඒගොල්ලන්ට පුළුවන් වෙනවා. එතකොට ඒගොල්ලන්ට කවදාකවත් බයක් නැහැ. රැකියා සුරක්ෂිතතාවයත් හොඳයි. කන්න තියෙන හොටෙල් එකෙන්නේ හොඳ කෑම එකක් තියෙන කන්නේ ඒගොල්ලන්ට. එතකොට ඒගොල්ලෝ හරි ආසයි මේකේ වැඩ කරන්නේ. ඒගොල්ලෝ ඇල්මක් දක්වනවා මේ හොටෙල් එකට කාටවත් බයින්නවත් දෙන්නේ නැහැ. මම මේකේ නැත්ත කතාව. ඒ කියන්නේ අපි සමහර වෙලාවට පුතේ අපි හම්බ කරන් කන දන්ට ආදරෙයිනේ. එතකොට එතන අපිට සෙට් නම්
දැන් ඔයාගේ භාෂාවෙන් කියනවා නම් ඔයාගේ භාෂාවෙන් කියනවා නම් එතන අපිට සෙට් නම් දැන් ඔයා ඔය කියන්නේ මට එතන සෙට් වෙන්නේ නැහැ. හරියන්නේ නැහැ. එතකොට පුතේ වැඩේ අවුල්නේ. නමුත් පුතේ අපි ඉන්න තැන අපිට සෙට් නම් අපි එතෙන්ට හරි ආසාවෙන් යන්නේ. අපි ආසාවෙන් වැඩ කරන්නේ. ඒක තමයි මේ සේවකයෝ බලාපොරොත්තු වෙන්නේ ආයතනයේ. හරි. ඊට රජය. රජය මොකටද පුතේ මේ බිස්නස් එකට අල්මත් දක්වන්නේ? බිස්නස් එක කියන්නේ වෙනම එකක්, රජය කියන්නේ වෙනම එකක් නේ. ඇයි ඒගොල්ලෝ මේකට අල්මත් දක්වන්නේ? එයාලත් අල්මත් දක්වනවා. ඇයි? බිස්නස් එක හොඳට වෙනවා කියලා කියන්නේ රජයට අවශ්‍ය කරන බදු ආදායම එකතු කරගන්න පුළුවන්. එතකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධානයෙන් ඉන්නේ ටැක්ස් එක අරගන්න, බද්ද අරගන්න. ඒ විතරක් නෙවෙයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. දැන් මේක හෝටලයක් නේ පුතේ. දැන් මේක හෝටලයක් වුණාම මේකේ කෑම බීම වල නිසි ප්‍රමිතියක් තියෙනවද? දැන් ওই සමහර ලාවට අපි කන ඔය හෝටල් තියෙන්නේ. ඒ කියන්නේ සමහර ලාවට පුතේ දැන් ඔයාගේ බඩ වේලවනෝ දිගටම හරියන්නේම නැහැ. ඔයා මොකද කරන්නේ? අර හොරණ හරි මතුගම හරි ඔයගොල්ලෝ දන්න කියන ඔය ප්‍රසිද්ධ හෝටලයක් තියෙනවා මොකක් හරි. එතෙන්ට ගිහිල්ලා කනවා කොත්තුවක්. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි බඩ සුද්ධ වෙනවා නියමෙට. එතකොට අන්න ඒ වගේ. හරිද? එතකොට මුදේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. මේවා ගැන අවධානයෙන් ඉන්නේ. එතකොට ඒ කියන ස්ටෑන්ඩඩ් වලට ඒ කියන ප්‍රමිති වලට අනුව මේ ආහාර සැපීම දේවල් වෙන්න ඕනේ. ඒක ආහාර වලට විතරක් නෙවෙයි පුතේ අනිත් හැම දෙයකටම. භාණ්ඩේ මිල සාධාරණව සටහන් කරලා තියෙන්න ඕනේ. එක්ස්පයර් ඩේට්, මැනුෆැක්චරින් ඩේට් ඒවා තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේවා තියෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ මේගොල්ලන්ට බල කරනවා. අන්න ඒක වෙනුවෙන් තමයි පුතේ රජය ඇල්මක් දක්වන්නේ මේ ව්‍යාපාර සම්බන්ධයෙන්. පැහැදිලිද? බලන්න. විවිධාකාර අරමුණු උදෙසා රජය පිටුවා ඇති ආයතනයන් වේ. උදාහරණයක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මහා බැංකුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය උනන්දුවක් දක්වන්න හේතු තියෙනවා එහා පැත්තේ. නියමිත පරිදි බදු ගෙවන්නේද? අවශ්‍ය වාර්තා අදාළ ආයතන වලට සපයන්නේද? දැන් පුතේ ඔය සමාගමක් නම් ඒගොල්ලෝ මූල්‍ය ප්‍රකාශන පුතේ සමාගම් දෙපාර්තමේන්තුවට හැම අවුරුද්දකම යවන්න ඕනේ. හරිද? හැම අවුරුද්දක් අවසානයේම යවන්න ඕනේ. මූල්‍ය ප්‍රකාශන ටික යවන්න ඕනේ. හරි එහෙම. ඊට සාධාරණ මිලකට ගුණත්වයෙන් යුතු නිෂ්පාදිත ලබා දෙන්නේද? හරි. ඊළඟට ගනුදෙනු කරුවන්. කවුද ගනුදෙනු කරුවන් කියන්නේ? දැන් මේ වගේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන කට්ටිය. ගනුදෙනු කරුවන්, consumers. එතකොට දැන් මේ හොටෙල් එකට යන පාරිභෝගිකයෝ මට ඉහළ සේවාවක් හම්බෙයිද? මම දැන් මේ ලක්ෂ ගාණක් ගෙවලා මේකට එන්නේ. මට හොඳ සේවාවක් හම්බෙයිද? ඒ කියන්නේ මම ඉන්න රූම් එක මම හිතන ස්ටෑන්ඩඩ් එකේ තියෙනවද? මට වෙනම පූල් එකක් තියෙනවද රූම් එකේ? බාත් ටබ් එකක් තියෙනවද? මට ඕනේ කෑම එකක් මට ගෙන්න ගන්න පුළුවන්ද? අන්න ඒ වගේ. ඒතර පුතේ හොටෙල් එකට විතරක් නෙවෙයි අනිත් ඕනම තැනකට ගනුදෙනු කරුව පුතේ දැන් අපතම ඔයා මේ පන්තියට එන්නේ ඇයි? මට අවශ්‍ය කරන සේවාව මෙතනින් ලැබෙනවද? මේ උගන්වන දේවල් මට තේරෙනවද? හරිද? මේ ලියලා තියෙන දේවල් පැහැදිලිද? ටියුට් එකේ තියෙන දේවල් මට තේරෙනවද? ඒක තමයි පුතේ ගනුදෙනු කරුවොත් ඇල්මක් දක්වන පාර්ශ්ව. මේ ඇල්මක් දක්වන ව්‍යාපාරයට. හරිද? ඒගොල්ලෝ ලබා දෙන මුදලට හරියන ප්‍රතිලාභයක් ලැබෙනවද කියන එක තමයි පුතේ මෙතනදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන කාරණා. right? බලන්න. ව්‍යාපාරික භාණ්ඩ හා සේවා මිලදී ගන්න ලබන පාර්ශවය ගනුදෙනු කරුවන් නම් වේ. උනන්දුවක් දක්වන්න හේතු වගකීම් සහතික ඉටු කිරීමට ව්‍යාපාරයට හොඳ පැවැත්මක් තිබේද? දැන් ඔය සමහරු කියනනේ පුතේ අපි මෙන්න මෙච්චර කාලයක වගකීමක් දෙනවා. ඔය භාණ්ඩ සම්බන්ධයෙන් ටීවී එකක් ෆ්‍රිජ් එකක් ගත්තොත් අපි ගැරන්ටි එකක් දෙනවා. ඒතර පුතේ ඔයාගේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඔක හදාගන්න ගියන් පස්සේ ඒගොල්ලෝ අනම්මනම් කතන්දර කියනවා නම් ඒ පිළිබඳව අපිට ඇල්මක් ඇති වෙන්නේ නැහැ පුතේ. දෙකක් ඇනලා ඉන්න තමයි හිතෙන්නේ. හරිද? නමුත් ඇත්තටම මේගොල්ලෝ වගකීම් අරගෙන අපේ ඉෂුව එකක් සර් මේක අපි හදලා දෙන්නම් කියලා සමහරට පොඩි ගාණක් අරගනි. ඒත් අර කතා කරන විදිහට අපිට හිතෙනවා ඇත්තටම කමන්නේ පොඩි ගාණක් ගියත් මේක හදාගන්න. එතකොට පුතේ අන්න ඒ වගේ භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් අඩු කිරීමේ හැකියාවක් පවතීද බලන්න. හරිද? එතකොට හැම වෙලාවෙම පුතේ අපි ගිහිල්ලා දැන් මොකක් හරි ගන්න ගියාම අපි අහන්නේ මේක අන්තිම දෙන්න පුළුවන් කීයද? ඩිස්කවුන්ට් එකක් දාලා අන්තිමටම දෙන්න පුළුවන් ගාණ කීයද? එතකොට පුතේ අපි ඒකට අල්මත් දක්වන්නේ ඇයි? අපිට අපේ තියෙන ස්වార్థය වෙනුවෙන්
අපි එදා කතා කළේ ආර්ථික විද්‍යාවේ ස්වාර්ථය වෙනුවෙන්. එයා try කරන්නේ වැඩි ගානට විකුණන්න. අපි try කරන්නේ අඩු ගානකට අරගන්න. ඒ නිසා පාරිභෝගිකයෝ වශයෙන්, ගනුදෙනු කරුවෝ වශයෙන් අපි ඇල්මක් දක්වන්නේ ව්‍යාපාරයකට. අන්න ඒ නිසා. ඊළඟට පුතේ බැංකු සහ ණය සපයන අනෙකුත් ආයතන. බැංකු හා ණය සපයන ආයතන. එතකොට දැන් පුතේ අපිට සමහර වෙලාවට සල්ලි නැත්නම් අපිට බැංකුවකින් ලෝන් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. නැත්නම් බැංකු නොවන වෙනත් ආයතනයකින් ණයක් අරගන්න පුළුවන්. හරිද? බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වෙන්න පුළුවන්, ලියාපදිංචි මූල්‍ය සමාගමක් වෙන්න පුළුවන්, මොකක් හරි එකකින් අපිට ලෝන් එකක් ගන්න පුළුවන්. එතකොට මේ ලෝන් එක ගන්නකොට පුතේ ඒගොල්ලෝ අපෙන් ඉල්ලනවා මූල්‍ය වාර්තා. අපිට ඕගොල්ලන්ගේ පසුගිය අවුරුදු 2ක 3ක ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක ගෙනත් දෙන්න පුළුවන්ද? එතකොට පුතේ අපි ගිහින් දුන්නා මේගොල්ලෝ බලනවා. හරිද? ඒගොල්ලෝ බලනවා රයිට් මෙයාගේ මූල්‍යමය හැකියාව හොඳයි, මෙයාට ණය ගෙවීමේ හැකියාව තියෙන ප්‍රශ්නයක් නෑ, අපි ලෝන් එක දෙන්නම්. හැබැයි වැඩේ අවුල් නම් අපේ පුතේ මූල්‍ය ප්‍රකාශන නැත්නම් එතන වැඩේ අවුල් වෙනවා. ඕගොල්ලන්ගේ ඒ කියන්නේ මේ මෙච්චර කාලේ ට්‍රාන්සැක්ෂන් මුකුත් නැද්ද? බිස්නස් එක මුකුත් තුන් නැද්ද? එහෙනම් ඉතින් අපිට ට්‍රස්ට් එකක් නැහැ ඕගොල්ලෝ ගැන. අපිට විශ්වාසයක් නැහැ ඕගොල්ලෝ ගැන මේක ගෙවන්න පුළුවන් වේද කියලා. එහෙම වුණොත් සෝරි වෙන බැංකුවක් බලන්න කියනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ කියනවා රයිට් ඕගොල්ලන්ගේ මෙන්න මෙහෙම අවුලක් නැහැ, මෙච්චර කාලයක් කරගෙන ගිහිලා තියෙන ඔපරේෂන් හරි ප්‍රශ්නයක් නැහැ, අපි ඕගොල්ලන්ට ලෝන් එක දෙන්නම් කියලා කියනවා. ඒ කියන්නේ පුතේ ඒගොල්ලෝ මේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මේ තොරතුරු බලාපොරොත්තු වෙන්නේ ඇයි? ඒගොල්ලන්ගේ ණය නැවත අය කරගන්න පුළුවන්ද කියලා බලන්න. මේගොල්ලන්ට ණය දෙන එක සුදුසුද කියලා බලන්න. ඒ හින්දා බැංකු හා ණය සපයන ආයතන ඒ වෙනුවෙන් ඉන්නවා. සහ මෙතන තව කට්ටියක් ඉන්නවා පුතේ. මෙතන තව කට්ටියක් ඉන්නවා. ණය හිමියෝ. ණය හිමියෝ කියන්නේ මේ සපයුම් කරුවා. ඔන්ට සැපයුම් කරුවන් කියලා කියන්නේ ඒ කියන්නේ මේ ව්‍යාපාරයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයන කට්ටිය. දැන් ගොඩක් වෙලාවට පුතේ අපි ව්‍යාපාරයක් පටන් අරන් යනකොට ගොඩක් වෙලාවට ණයට තමයි බඩු ගන්නේ. ණයට කියන්නේ චෙක් එකකට නැත්තම් බිල් ටු බිල්. එක බිලක් ඉවර කළාම ඊළඟ බිල සෙටල් කරන එහෙම. එතකොට ඒ ණයට සපයන පුද්ගලයෝ ඒගොල්ලෝ බලනවා රයිට් ආයතනයේ හොඳ රෙපියුටඩ් එකක්. ඒ කියන්නේ ප්‍රචලිත එකක්, නම තියෙන එකක්. මේගොල්ලෝ සාමාන්‍යයෙන් පොල්ලක් තියන්නේ නැති වෙයි. හරිද? එතකොට මේගොල්ලෝ සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක් ගන්නවා හොටෙල් එකක්නේ. මාසෙට මෙච්චර ප්‍රමාණයක් එළවලු ඕනේ. මාසෙට මෙච්චර ප්‍රමාණයක් හාල් ඕනේ. එහෙනම් අපිට ප්‍රශ්නයක් නෑ, බය වෙන්න දෙයක් නෑ. මේගොල්ලන්ගෙන් මේ අපිට සල්ලි ලැබෙනවා. ප්‍රශ්නයක් නෑ, අපිට මේගොල්ලන්ට සපයන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ ඒගොල්ලොත් බලනවා මූල්‍ය ප්‍රකාශන වල තොරතුරු. මේ ආයතනයේ ලාභ ලබනවාද? නැත්නම් ලාභ ලැබුවේ නැතත් හොඳ මූල්‍ය ප්‍රවාහයක් තියෙනවද? විකුණුම් ආදායම් කොච්චර තියෙනවද? ලාභයක් හම්බෙන්න ඕනේ නැහැ පුතේ. මං කිව්වේ මේකේ ලාභයක් ලබන්න පුතේ අවුරුදු 8ක් 9ක් විතර යනවා. හැබැයි හොඳ විකුණුම් ආදායමක් තියෙනවා. ඒ කියන්නේ දිනදා වියදම් පියව ගන්න පුළුවන්. එහෙනම් සැපයුම් කරුවෝ බය නැතුව මේ ආයතනයේට භාණ්ඩ හා සේවා සපයනවා, අමුද්‍රව්‍ය සපයනවා. ඒ නිසා සැපයුම් කරුවොත් මේ ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වනවා. බලන්න. ණය හිමියන් සහ ණය සපයන ආයතන ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ හා සේවා ණය පදනම මත මිලදී ගන්නා වූ පාර්ශවයන් ණය හිමියන් නම් වන අතර, ඒ කියන්නේ සැපයුම් කරුවන් ව්‍යාපාරයට අවශ්‍ය මූලධනය සම්පාදනය කරන්නා වූ බාහිර පාර්ශවයන් ණය සපයන ආයතනයන් ලෙස හැඳින්වේ. ඒ කියන්නේ ණය දෙන එක තමයි බැංකු මූල්‍ය ආයතන කියලා කියන්නේ. උනන්දුවක් දක්වන්න හේතු සපයා ඇති ණය ආපසු ලබාගත හැකිද? තවදුරටත් ණය සැපයීම සිදු කරන්න පුළුවන්ද? දැන් පුතේ ඕගොල්ලෝ අර ටෝක් විත් චතුර වැඩසටහනේ මම දන්නේ ඔයගොල්ලෝ බලනවද නැද්ද කියලා. ඒ ටෝක් දෙරණ යනවා පුතේ ටෝක් විත් චතුර කියලා වැඩසටහන. ඕකට එකපාරක් එනවා පුතේ ඩඩ්ලි සිරිසේන මහත්තයා. ඩඩ්ලි සිරිසේන මහත්තයා කියලා කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මල්ලි. හරිද? ඒ අපිට හරිය ජනාධිපතිතුමාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඩඩ්ලි සිරිසේන කියලා කියන්නේ පුතේ ඕගොල්ලෝ ඔය දන්න අරලිය සහල් තියෙන්නේ. ඒ අරලිය සහල් වල අයිතිකාරයා. පුතේ යාට හාල් බිස්නස් තියෙනවා, යාගේ හොටෙල් තියෙනවා, අරලිය හොටෙල්. හරිද? ඒ වගේ ගොඩක් දේවල් තියෙන කෙනෙක්. එයාගේ ස්ටෝරි එක කියනවා. එයා කියනවා එයා මුලින්ම ලෝන් එකක් ගන්න බැංකුවට යනකොට බැංකුව එයාට එන ලොකු සීන් එකක් දුන්නා.
හරිද? ඒ කියන්නේ ලෝන් එක දෙන්න නැතුව මෙයාගෙන් ඩොකියුමන්ට් අරවා ඉල්ලනවලු මේවා ඉල්ලනවලු. හරි අමාරු වෙනු ලෝන් එක දුන්නේ. දැන් ඇත්ත කතාව ඒකනේ පුතේ. අපි බැංකුවකට ගිහලා ලෝන් එකක් ඉල්ලනකොට අපිට ලෝන් එකක් ගන්න තරම් අහේනියක් නැහැ කියලා අපිට බැංකුවට ඔප්පු කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. හරිද? එතකොට ඒ වගේ අරයත් ඒ වගේ දුක් විඳලා තමයි ලෝන් එක අරගෙන තියෙන්නේ. හැබැයි එයා කියනවා දැන් මේ වර්තමානයේ එනකොට බැංකුවෙන් ගෙදරට ඇවිල්ලා අහනවලු ඔයාලට මෙච්චර ඩොලර් මිලියන ගාණක් ලෝන් එක දෙන්නද කියලා. සෝ ඩොලර් නෙමෙයි රුපියල් මිලියන ගාණක ලෝන් එක දෙන්නද කියලා ගෙදරට ඇවිල්ලා අහනවලු. ඒ ඇයි පුතේ එහෙම අහන්නේ? බැංකුවට නිකන් ඉන්න බැරුවටද මේ කෙනෙක්ගේ ගෙදරට ගිහිල්ලා මම ඔයාට ලෝන් එක දෙන්නම් අනේ ලෝන් එක ගන්න කියලා කියන්නේ? නෑ. එයාගේ මූල්‍ය තොරතුරු අරගොල්ලෝ දන්න හින්දා මූල්‍ය තොරතුරු හොඳ හින්දා ඒක නිසා බය නැතුව තව පාරක් ණය දෙන්න පැකිලෙන්නේ නැහැ. දැන් ඔයා හරි කවදා හරි බැංකුවකට ණයක් අරගෙන ඇරියස් වෙන්න නැතුව ගෙවාගෙන ගියොත් ඔයාට තව පාරක් ලෝන් එකක් දෙන්න බැංකුව ඇඹරෙන්නේ නැහැ. ටක් ගාලා දෙනවා ලෝන් එක. ඇයි? ඔයාගේ මූල්‍ය හැසිරීම හොඳයි. ඒ නිසා. රයිට්. ඒ නිසා පුතේ මේ බැංකු හා ණය සපයන ආයතනත් සැපයුම් කරුවනොත් ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වනවා. ඊළඟට තරඟකරුවන් කවුද පුතේ තරඟකරුවෝ? තරඟකරුවෝ කියන්නේ මේ ශාස්ත්‍රයේම නිරත වෙලා ඉන්න වෙනත් කට්ටිය කම්පිටිටර්ස්ලා. දැන් මේ ශැන්ග්‍රිලා හොටල් එක දෙන්නේ පුතේ හම්බන්තොට. එතකොට හම්බන්තොට තියෙන අනෙකුත් ස්ටාර් හොටෙල් ඒගොල්ලෝ පුතේ අවධානයෙන් ඉන්නේ. මේගොල්ලන්ගේ මූල්‍ය තත්ත්වය කොහොමද හොඳයිද? අපේ මාකට් එකට මොකද වෙන්නේ මේගොල්ලෝ කරන දේෙන්? හරිද? එතකොට ඒගොල්ලෝ බලනවා. දැන් කොළඹත් එහෙමයි පුතේ. කොළඹත් පුතේ ගත්තොත් එහෙම එක ළඟ තියෙනවා සිටි හොටෙල් ගොඩක්. හරිද? සිනමන් ග්‍රෑන්ඩ්, දැන් සිනමන් වෝටර් හැදෙනවා, සිනමන් ලේක්, තාජ් සමුද්‍රා, මවුන්ට් ලැවිනියා, මූවන් පීක් ඔය වගේ හොටෙල් ෂෙරටන් ගොඩක් තියෙනවා. හිල්ටන් හරිද? 8ක් විතර තියෙනවා පුතේ. ඒ අතරේ පුතේ හදනවා ශැන්ග්‍රිලා කොළඹ හොටෙල් එක. ඒක හදපු ගමන් අර මූවන් පීක් කියලා තිබ්බ පුතේ හොටෙල් එකක් ඒකේ ටවර් දෙකක් තියෙනවා. ටවර් දෙකක් මෙහෙම ලස්සනට තියෙනවා කොළු පිටියේ. හැබැයි ශැන්ග්‍රිලා ඕපන් කරලා මාසයක් ගියේ නෑ පුතේ. අර එක ටවර් එක ලයිට් සම්පූර්ණයෙන්ම ඕෆ් කළා. ඇයි ඒ? බිස්නස් නෑ. හැමෝම පුතේ එන්නේ ශැන්ග්‍රිලා එකට. මූවන් පීක් කියපු කට්ටිය එහෙම් පිටින්ම අඩු වෙනවා. අන්න පුතේ තරංගය. එතකොට ඒගොල්ලෝ බලනවා ඇයි මේ අපේ කොටසට මොකද වෙන්නේ? අරගොල්ලන්ගේ මෙන්න මේ සර්විස් මෙන්න මේ දේවල් තියෙනවා. පුතේ තොරතුරු අවශ්‍යයි. ඒ තොරතුරු ලැබෙනකොට තමයි තරගකරුවෝ ක්‍රියාත්මක වෙන්නේ. තරගකරුවන්ට තොරතුරු අවශ්‍යයි. මේ හොටෙල් එකේ මොකද්ද වෙන්නේ? ඇයි අපේ එකට එන්නේ නැතුව මේකට යන්නේ? අපිට වෙළඳ පොලේ කොටස අඩු වෙයිද? වැඩි කරගන්න අපි මොකද්ද කරන්න ඕනේ? එහෙනම් පුතේ අන්න ඒක වෙනුවෙන් තරගකරුවන් ඇල්මක් දක්වනවා මේ ව්‍යාපාරය සම්බන්ධයෙන්. තරගකරුවන් ඇල්මක් දක්වනවා. හරිද? මේ බලන්න. අදාළ කර්මාන්තය තුල ව්‍යාපාර කටයුතු කරන්නා වූ අනෙකුත් තරගකාරී ආයතන හා පුද්ගලයන් තරගකරුවන් වේ. උනන්දුවක් දක්වන්න හේතු තම වෙළඳපොළ කොටස හඳුනා ගැනීමට යොදා ගන්නා වූ වෙළඳ උපක්‍රම හඳුනා ගැනීම සඳහා. right. ඊට පස්සේ පුතේ ඊට අමතරව තව විවිධ කට්ටිය ඉන්න පුළුවන් මෙතන. දැන් මේ කට්ටියට අමතරව ඒගොල්ලෝ තමයි පුතේ මහ ජනතාව. දැන් පුතේ මහ ජනතාව මොකද්ද මේ ව්‍යාපාරයට අල්මත් දක්වන්න හේතුව? දැන් පුතේ මේ හම්බන්තොට ශැන්ග්‍රිලා හොටෙල් එක හදද්දී මේක හදන්නේ පුතේ එන කැලේක. මුහුදයින් තියෙන කැලේක හදන්නේ. එතකොට මේක හැදුවයින් පස්සේ පුතේ පැත්තේ මාර්ග සංවර්ධනය සිද්ධ වුණා. එතකොට ඒ පාරේ යන්න පුළුවන් මේ හොටෙල් එකේ යන කට්ටිය විතරද? නෑ. අවට ගම්වල මිනිස්සුන්ට යන්නත් පුළුවන්. ඒ වගේම රැකියා අවස්ථා ජනනය වුණා අවට මිනිස්සුන්ට. එහෙනම් මේ මහ ජනතාව බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරයකින් ඒගොල්ලන්ට මේ වගේ වාසි ලැබෙයි කියලා. රැකියා අවස්ථා ලැබෙයි. ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති වෙයි. ඊට අමතරව පුතේ CSR දේවල්. ඒ කියන්නේ CSR කියන්නේ පුතේ corporate social responsibility. මේකට සිංහලෙන් කියන්නේ පුතේ ඔය අපි කරන්නේ පුතේ පින් අතේ වැඩ. හරිද? ඒ කියන්නේ ඔය රෝහල් සායන පවත්වනවා. නැත්නම් අපි කොහෙද හරි දුෂ්කර පාසලකට ගිහිල්ලා වෝටර් ෆිල්ටර් වගේ දේවල් දෙනවා, පොත් බෙදා දෙනවා. අන්න ඒ වගේ දේවල්.
මේ ව්‍යාපාර වලින් මේ දේවල් කරනවා පුතේ. ලේද අන්තිමේ වැඩසටහන් ඕගනයිස් කරනවා. අන්න ඒ වගේ දේවල් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ පුතේ පුවත්පත් කලාවේදී ඒගොල්ලෝ බලන් ඉන්නේ පුතේ. බැරි වෙලා හරි මේ හොටෙල් එකේ පුංචි ගින්නක් හටගත්තොත් පුවත්පත් කලාවේදීන් මාධ්‍යවේදියෝ කඩාගෙන එන්නේ. ශංක්‍රීලා හෝටලේ ගින්නක්. ලොකුවට දාලා පුතේ යන්න. ඒ නිසා ඒගොල්ලෝ ඇල්මක් දක්වනවා. ටච් එකේ ඉන්නේ. ශංක්‍රීලා හෝටලේ මූල්‍ය වංචාවක්. අර ශංක්‍රීලා හෝටලේ අයිතිකරුවන් කවුරුන්ද? එතකොට පුතේ අන්න ඒ වගේ එන්නේ ඒගොල්ලන්ගේ ප්‍රවෘත්ති මාකට් කරගන්න ඕන නම්. ඊට පස්සේ විවිධ වෘත්තිකයෝ රාජ්‍ය නොවන සංවිධාන මේ හැම කෙනෙක්ම පුතේ මේ ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මක් දක්වනවා. ඇයි? ඒ හැම කෙනෙක්ටම මේ ව්‍යාපාරය තුලින් අවශ්‍ය කරන විවිධ තොරතුරු අවශ්‍ය වෙන නිසා. විවිධ තොරතුරු අවශ්‍ය වෙන නිසා. එහෙනම් මේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට අවශ්‍ය කරන තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය තමයි පුතේ ගිණුම්කරණය කියලා කියන්නේ. පැහැදිලි නේද? පැහැදිලි නේද? right. එහෙනම් පුතේ අදට අපි පන්තිය අවසන් කරමු. එහෙනම් අදට අපි සමුගමු. හරි පුතේ. සුබ දවසක්. අපි හම්බෙමු ඊළඟ දවසේ.